අයිබෝවන් අම්ල භාෂ්ම අනුමාපන සහ pH වක්‍රවල අන්තිම වීඩියෝ එක මේක 7 වෙනි වීඩියෝ එක. එතකොට මේ අද කරන්න බලාපොරොත්තු වෙන්නේ අම්ල භාෂ්ම සමතුලිතතාවය අර වීඩියෝස් 10යි. මේ දක්වා අපි දාපු අම්ල භාෂ්ම අනුමාපන සහ pH වක්‍ර වීඩියෝස් 6යි. ඒකේ පොඩි සාරාංශයක් එක්ක පහුගිය ප්‍රශ්න පත්‍රයක හොඳ ප්‍රශ්නයක් තියෙනවා කරන්න. ඒකත් එක්කම මුළු පාඩමම පොඩි සමරි එකක් සාරාංශයක් දෙනවා. ඊට කලින් පොඩි දෙයක් අහගන්න මේ ඉදිරි සැලසුම් පිළිබඳව දැන් පන්තිවල මෙහෙමයි දැන් තව දවස් දෙකක් වගේ ඇතුළත මම පටන් ගන්නවා. එතකොට අලුතෙන් පාඩම් 3ක් YouTube එකෙන් යනවා මෙන්න මෙහෙම. 2020 ආයෙත් තමයි ප්‍රමුඛතාවය දෙන්නේ. ඒකින්ද ඒවම ගොඩක් වේගෙන් ඒ කියන්නේ ළඟ ළඟ වීඩියෝස් දැවෙනවා. චාලක රසායනයේ පාඩම සම්පූර්ණ තියරි ප්‍රශ්න කොහොමද එක්ක ඊට පස්සේ 2021 ආයෙත් පණිවිඩයක් තියෙනවා. නංගිල මල්ල එහෙම ඉන්නවා නම් පණිවිඩය දෙන්න. 2021 ආයෙත් ශක්ති විද්‍යාව පාඩම තමයි මම ගාල්ලේ තියරි පන්ති දැන් කරන්න තියෙන්නේ. මොකද ඒ 2021 ගේ වාල් පාඩම සම්පූර්ණයෙන් ඉවරයි. අපි පොඩ්ඩක් පාඩමක් එහාට ගියා මේ ඉනෝගනික් වල එස්කොනෝ සම්පූර්ණයෙන් ඉවර කරා. නමුත් ශක්ති විද්‍යාව අපි පටන් ගත්තේ නැහැ. එතකොට ශක්ති විද්‍යාව පාඩම කරනවා මුලින් ඉඳන්ම අංග සම්පූර්ණ තියරි එක 2021 අය වෙනුවෙන්. ඉතින් 20ටත් ඒ අවශ්‍ය අයට ඒවා බැරි කට්ටියට බලන්න පුළුවන්. 2022 අයටත් දැන් මට ආරංචි 2022 කට්ටිය මුකුත්ම නොකර ඔය ගෙවල් වලට වෙලා ඉන්නවා කියලා 22 කට්ටියත් එච්චර තමයි. ඉතින් මේ ඔහොම ගියොත් එහෙම ලොකු අපහසුකම්කට ඉස්සරහට මුහුණ දෙන්න වෙනවා. ඒකත් එක්ක 2022කටත් දානවා රසායනික බන්ධන පාඩම. ඒ කියන්නේ ලුයිස් ව්‍යූ හැඳීම අන්නේ තියෙන පාඩම. ව්‍යූහ හා බන්ධන යුනිට් එක. ඒක සම්පූර්ණයෙන්ම තියරි එකත් එක්ක අපි දාම ඒක තමයි ඉස්සරහට පටන් ගන්න තියෙන්නේ. අන්නේ ඉස්සරහට තියෙන පාඩම් ටික 2021 22 මගේ පන්ති ළමයි වෙනුවෙන් ගාල්ලේ තියරි පන්ති වෙනුවෙන් දානවා. එතකොට ඒ ටික බලන්න තව පොඩි පණිවිඩයක් ගන්න 2021 සහ 22 ළමයින්ට කියන්න. අපි දැන් ආයේ පන්ති පටන් ගන්න සති දෙකක් ගියාට පස්සේ 2021 ට පේපර් එකක් ටෙස්ට් එකක් තියෙනවා ශක්ති විද්‍යාව එකකින් විතරයි. හරි? ඒතකොට කිසියම් කෙනෙක් හිතන්නකෝ ඉන්ටර්නෙට් පහසුකම් නැහැ මෙහෙම YouTube වීඩියෝ බලන්න බෑ කියලා. එහෙම කෙනෙක්ට ඒ වෙනුවට විකල්පයක් වශයෙන් පුළුවන් මේ දක්වා කරපු ඔක්කොම පාඩම් වලින් අරට වඩා ගොඩක් අමාරු පේපර් එකක් ලියන්න. ඒකෙන් කැමති එකක් තෝරගන්න පුළුවන්. 2022 ට ඒ බන්ධන පාඩමෙන් විතරක් ටෙස්ට් එකක් තියෙනවා. ආයෙ පන්ති පටන් ගන්න සති දෙකක් වගේ යද්දී පහසුකම් නැති වෙච්ච කෙනෙක්ට ඒ කියන්නේ මේවා බලන්න බැරි වෙච්ච කෙනෙක්ට පුළුවන් ඒ වෙනුවට විකල්පයක් වශයෙන් අර මුල් යුනිට් එකෙන් හැබැයි මේ ඊට වඩා ටිකක් අමාරු පේපර් එකක් කියලා මේ කරගන්න. එතකොට ඒවෙන් අපි ලකුණු මට්ටම බලලා දන්නෝ කාඩ් එක කැපෙනවා. පිටස්තර ළමයින් දන්නේ නැහැ මොකද්ද මේ කාඩ් කැපෙනවා කියලා කියන්නේ. අපේ පන්ති කාඩ් එක කපනවා කියලා එකක් වෙනවා. එහෙම කරන්නේ ඉගෙනීමේ මට්ටම ටිකක් අඩු ළමයින්ගේ නැත්නම් පන්ති හරියට වැඩ කෙරෙන්නේ නැති කට්ටියගේ අනිතික අපේ පන්ති ළමයි 1000ක් හිටියට අපි දිනපතා පන්ති මේ පැමිණීම ලකුණු වෙනවා. ඒ එක්ක සතියක් ආවේ නැත්නම් එහෙම එකකදී මේ පන්ති කාඩ් එක කපනවා කියලා එකක් වෙනවා. ඒක දිගට යනවා. ඒකදී වෙන්නේ හැම දවසකම ළමයා පන්තිට ඇතුළු වෙන කලින් ප්‍රශ්න පත්‍රය ලියන්නේ. එතකොට ඒ මං කියපු දේවල් ටික කරගන්න අපොහසත් වෙන කට්ටියට කියන්නේ ටිකක් මට්ටම අඩු කට්ටියට පන්තියෙන් එලවන්නේ ඒ වෙනුවට අර පේපර් ලියලා දිගින් දිගටම එක පේපර් එකක් ලකුණු අඩු වුණොත් ආයෙ දිගටම දානවා සිස්ටම් එක. දිගටම පේපර්ස් ලියලා අවසානයේ ගෙදරට ඒ ලකුණු වලට සුබ පණිවිඩය දැනුම් දීම දක්වා අපි යන එක තමයි මේ සාමාන්‍ය ක්‍රියාවලිය. රයිට්. එතකොට මේ 2022යි 21යි නංගිල මල්ල එක දැනුවත් කරන්න. එතකොට 2020 කට්ටිය තමයි ප්‍රමුඛත්වය දෙන්නේ. චාලක රසායනයේ පාඩම් ටික මම ගොඩක් කියන්නේ ළඟ ළඟ වීඩියෝස් ටික දානවා. ඊට පස්සේ තව පාඩමක් පටන් ගන්නවා. කර්මාන්ත රසායනයයි මම කොහොම සම්තුලිතතාවය දාපු පොඩි කැලේ ටිකක්. එතකොට මෙහෙමයි මං හිතන්නේ ආයේ පන්ති පටන් ගන්න පුළුවන් කමක් නැහැ ජූනි මාසෙ වලත්. හරි? මට මේ දැන්ට පේන තත්ත්වෙත් මම කියන්නේ. එතකොට එහෙම වුණොතින් ලොකු ප්‍රශ්නයක් තියෙනවා. හැබැයි ගාලේ තියරි පන්තියේ ළමයින්ට නම් සෑහෙන දුරට සාධාරණයක් ඉෂ්ට වෙනවා. මොකද මේ ෆිසිකල් පාඩම් ටිකයි කර්මාන්ත රසායනය කරාම ගාලේ තියරි පන්තියේ ළමයින්ට සිලබස් කවර්. හරි? අපහසුවට ලක් වෙන මේ වීඩියෝස් බලන පහසුකම් නැති ළමයින්ට. හරිද? ඊට පස්සේ ගාලේ රිවිෂන් එකෙත් අපි ඕගනික් නොකර පොඩ්ඩක් තියාගත්තානේ. ඒතර ඕගනික් ටික කරන්න තියෙනවා. ෆිසිකල් ටික එතකොට මේ YouTube එකෙන් කර්මාන්ත ටික ඒක කවනවා ඕගනික් එක ඉතුරුයි. හරිද? නුගේගොඩ රිවිෂන් එක අපි අලුතෙන් පටන් ගත්ත ස්පීඩ් රිවිෂන් එකක් ජනවාරියේ පටන් ගත්තේ මාස 2යි පන්ති කරන්න උනේ. හැබැයි ඒකේ රෙඩොක්ස් ජෙනරල් ෆිසිකල් වායු පාඩම ටික කරලා තියෙන්නේ. ෆිසිකල් ටික අනිත් ටික මේ වීඩියෝස් වලින් යන්න පුළුවන්. කර්මාන්ත ටික මේකෙන් යන්න පුළුවන්. ඊට පස්සේ අර ඉනෝගනික් ඕගනික් පාර්ට් එක මෙහෙමයි. කොහොම හරි කරලා මාසයක් හරි පන්ති කරන්න ලැබුණොත් අපිට විභාගයට යන්න කලින් අනිවාර්යෙන්ම මම ලස්සන ටියුබ් ටිකක් හදලා තියෙනවා. ඒවත් එක්ක ඕගනික් ටික නියමටම කියා දෙනවා. ඒක සැකයක් තියාගන්න එපා. ඉතින් ඒකට මට මාසයක්වත් අඩුම ගානේ. හවස වලත් මම ගන්නවා. එතකොට වරු 8ක් අපිට දිනවා. මම ලස්සන වැඩේ කරලා දෙන්නම්.
අපි බලාපොරොත්තු වෙමින් එහෙම අපේ විභාගයට කලින් අඩු ගානේ මාසයක්වත් පන්ති කරන්න chance එකක් ලැබෙයි කියලා. හරිද? ඊගාවට ඉතින් මේ මෙහෙමයි දැන් මීට කලින් අර වීඩියෝ එකකුත් දාලා මමත් කිව්වා අන්තිම පාඩම් වලින් දාන්න නැතුව විභාගේ තියෙන එකේ ලොකු අවුලකුත් නැහැ කියලා. මම එතකොට කිව්වේ ඇත්තටම ඉතින් ඒ වෙලේ වාර්තාවරණයත් එක්ක. දැන් මේ යන විදියට නම් අපිට පන්ති පටන් ගන්න දවසක් ගැන හිතා ගන්න බෑ. ඉතින් ඒකත් එක්ක පාසල් පටන් ගන්න නැතුව පන්ති පටන් ගන්න තව ගොඩක් පහු වෙනවා. ඉතින් ඔක්කොමත් එක්ක මේ තියෙන තත්ත්වෙත් එක බලද්දි ඉතින් ඇත්තම කතන්දරේ උසස් පෙළ විභාගයක් අගෝස්තු මාසේ තියන්න විදියක් නැහැ. මම දන්නේ නැහැ මේ කට්ටිය මොකද්ද කරන්න හදන්නේ කියලා. ඉතින් මේ අපිට ඕනකම තිබ්බට අපිට ඕන දේ කරගන්න බෑනේ. ළමයි මම දන්නවා ඕගොල්ලන්ට අවශ්‍ය විභාගේ සාධාරණ විදියට යම් කිසි සහනයක් කාල සීමාවක් විභාගේ මේ අගෝස්තු මාසෙන් එහාට ගන්න. නමුත් ඉතින් මම දන්නේ නැහැ මොකක් වෙයිද කියලා. දැන් තියෙන තත්ත්වෙත් එක්ක ඇත්තටම අර අවසන් පාඩම් වලින් ප්‍රශ්න දාන්නේ නැතුව පේපර් එකක් දුන්නා කියලා ළමයින්ට මේ තියෙන තත්ත්වෙත් එක්ක අපිට හිතා ගන්න බෑ කොහොමද විභාගයක් තියන්නේ කියලා. හරි? එතකොට මේ අපි ඒක පස්සේ කතා කරමු. දැන් තව සමහරු මේ දන්නේ නැහැ මට පණිවිඩේ කලින් වීඩියෝ එකේ මම කිව්වා භෞතික විද්‍යාව පාඩම් මාලාවකුත් දැන් මම දානවා. ඒක මගේ මේ පන්ති ආපු ගෝලෙක් දැන් සර් කෙනෙක් කියන්නේ දැන් පන්ති කරන කෙනෙක් ඉන්නවා මගේ මේ හොඳ ගෝලෙක්. එයා මට පාඩම් සෙට් එකක් කිව්වා ධාරා විද්‍යුතය. එතකොට දැන් මේකේ ගොඩක් කට්ටිය වීඩියෝස් බලන නිසා මම හිතුවා මේකෙන් ඒ පාඩම් ටික ඔයගොල්ලන්ට දෙන්න. එතකොට ධාරා විද්‍යුතය භෞතික විද්‍යාවේ තියරිත් එක්ක මේ මම යන ක්‍රමයටම කියන්නේ මගේ උපදේශ මත තමයි ඒක යන්නේ. එතකොට ඒ පාඩම් මාලාවකුත් යනවා. ඔයාලට ඒ ටිකක් ගන්න පුළුවන්. එතකොට අර ඔක්කොම ටිකත් වෙනකොට හොඳ දෙයක් කරගන්න පුළුවන්. තව ඉස්සරහදී ගොඩක් දේවල් තියෙනවා. මේ දැන් අපිට අවම වශයෙන් හිතන්න මාසයක් පන්ති කරගන්න පුළුවන් වුණා කියන විභාගයට යන කලින්. එතකොට බය වෙන්න එපා. පන්තින ළමයින්ට විශේෂ වරප්‍රසාදයක වෙන්න දෙනවා වගේ අනුමාන අමුතු නෝට් ඒ ටික ඔක්කොම අන්තිම මාසේ ඒ ටික දෙනවා. බය වෙන්න එපා. ඒවා මම YouTube එකේ දාන්නේ නැහැ. ඒවා පන්තින ළමයින්ට දෙන්නේ මේ. ඒතකොට ඒ ටික කරන්න මාසයක්වත් ලැබෙයි කියලා මම අපි බලාපොරොත්තු වෙමින් ඉමු ඉස්සරහට. හරි. ඒතකොට පාඩම් පටන් ගන්නම්. අම්ල භාෂ්ම සමතුලිතතාව දැන් වීඩියෝස් 10ක් කියන්නේ. හරි. ඒවයිදී පොඩි ප්‍රශ්න එන්න පුළුවන්. සමහරව අහලා තිබ්බා. මට මතක විදිහට මම අහපු දේවල් පොඩි සාරාංශයක් කරන්නම්. ඊට පස්සේ මම ඉස්සෙල්ලා මම කියන්නම් මේ පාඩමේදී අපි දක්වා කරපු ටික. මුලින්ම ඉගෙනුවා ලඝු පොත පාවිච්චි කරන්න. හරි. අම්ල භාෂම සමතුලිතතාව මුල් වීඩියෝස් වලින් අපි කතා කරේ. ලඝු බලන්නේ කොහොමද? pH එක කියන්නේ මොකක්ද? pOH කියන්නේ මොකක්ද නේ? ලොග් බලන හැටි යන්නේ. ලොග් ඔක්කොම තිතරම ලස්සනව කියා දීලා ඇති. හරිද? ඊට පස්සේ කතා කරන්නේ මම මතකද බලන්න ප්‍රබල අම්ල ද්‍රාවණ වල pH අගය සෙවුවා නේ HCl නයිට්‍රික් වගේ ප්‍රබල අම්ල ද්‍රාවණ වල H+ ආම්ලය වල pH අගය හරි ලේසියෙන් හෙව්වා. ඊට පස්සේ දුබල අම්ල ද්‍රාවණ වලදී සමතුලිතතාවයක් කියලා Ka ප්‍රකාශනයක් කියලා pH අගය හෙව්වා. හරි. භාෂ්මත් වගේමයි ප්‍රබල භාෂ්ම වල කොහොම ලේසියෙන් pH අගය හෙව්වා. දුබල භාෂ්ම වල සමතුලිතය කියලා Kb අගය කියලා pH අගය සෙව්වා. හරිද? ඊට පස්සේ අපි කතා කරා ලවණ. සමහර ලවණ උදාසීනයි. කියන්නේ අම්ල භාෂ්ම ප්‍රතික්‍රියාවෙන් ලැබෙන ඵලයේ ලවණයක්නේ. ඒ සමහර ලවණ උදාසීනයි, සමහර ඒවා දුබල භාෂ්මිකයි, සමහර ඒවා දුබල ආම්ලිකයි. ඒවා විස්තර කරා. ඒවා pH එක හොයන ගණන් හැදුවා. හරිද? ඊට පස්සේ සංයුක්මක අම්ල භාෂ්ම ගැන කතා කරා. හරි? ඊට පස්සේ ස්වාරක්ෂක ද්‍රාවණ කියලා જાතියක් උගන්වලා නේ ආම්ලික ප්‍රභේදයක් සහ භාෂ්මික ප්‍රභේදයක් උදාහරණ දුබල අම්ල සහ ඒවායේ ලවණ අඩංගු ද්‍රාවණ. ස්වාරක්ෂක ද්‍රාවණ කියන එක කතා කරා. හරි? ඊට පස්සේ ඒවෙන් ගණන් හැදුවා. තව මතකද නැහැ ගණන් වගේක් හැදුවා. අම්ලයකුයි භාෂ්මිකුයි කලවම් කරාම අම්ලයක් සහ භාෂ්මයක් මිශ්‍ර කරාම පාස් පේපර්ස් ප්‍රශ්න විසඳුම් කියලා දුන්නේ. අම්ලයකුයි භාෂ්මිකුයි කලවම් කරාම මේ ලැබෙන මිශ්‍රණයේ pH එක කොහොමද යන්නේ කියලා ඒවා කතා කරා. හරිද? ඊට පස්සේ ඔහම යනකොට ආවා අම්ල භාෂ්ම අනුමාපන නේ. ඒතර අම්ල භාෂ්ම අනුමාපන වලදී ගන්න දාර්ශක පිනොක්තලින් කියන මෙතිලොරෙන්ජ් කියන. ඊට පස්සේ විවිධ වර්ගයේ අම්ල භාෂ්ම අනුමාපන වල කොහොමද ක්‍රියාවලිය. ඊට පස්සේ කාබනේට් අම්ල අනුමාපන සහ ඒවා කොහොමද ගණන් ලැබෙන්නේ. ගණන් හැදුවා පාස් පේපර්ස් ප්‍රශ්නයක් හැදුවා. හරි. ඊට පස්සේ pH ප්‍රස්කාර pH වක්‍ර වලට ඔක්කොම ටික ඕනේ නේ. pH අනුමාපනයකදී අම්ල භාෂ්ම අනුමාපනයකදී අනුමාපන ට්‍රාන්ස්පේසි ද්‍රාවණයේ pH එක කොහොමද වෙනස් වෙන්නේ විවෘත වේදන කෙනා මතනේ. pH ප්‍රස්කාර pH වක්‍ර ගැන කියලා දුන්නා. ඔන්න ඔය දක්වා අපි වීඩියෝස් දැන් 16ක් දාලා අංග සම්පූර්ණයෙන් ඒ තියරි පාර්ට් එක කතා කරලා තියෙනවා. හරි ප්‍රශ්නත් ඒ පිටින් පිට අපි දැන් ඉතන කරන්නේ. රයිට්. එතකොට මේ දැන් සමහරු පොඩි තැනක් අවුල් කරන් තිබ්බා මේ pH අගේ හැමතිස්සෙම ධනාගයම වෙන්න ඕනේ නැහැ. අපි ගොඩක් භාවිතා කරද්දී නම් pH අගේ ධනාගයක් තමයි එන්නේ දැන් එහෙමනේ. H+ සාන්ද්‍රණය දශමය ගණන් කියන්නේ 10 ඍණය ගණන් කියලා pH අගේ -10 වාලේ 10 ඍණයක pH අගේ 1යි නේ. H+ 10 ඍණය ගණන් pH අගේ 1යි. H+ 10 2 ගණන් pH අගේ 2යි. H+ සාන්ද්‍රණය 1 නම් H+ සාන්ද්‍රණය 1යි මවුල ගන්න සිලින්ඩරේට නම් 1 කියන්නේ 10 බිඳුවනේ නම් H+ සාන්ද්‍රණය 1 නම් pH අගේ බිඳුවයි නේ.
H+ සාන්ද්‍රණය 10 නම් කියන්නේ 10 එකනේ H+ සාන්ද්‍රණය 10 එක නම් pH එකේ ඍණ එකයි නේ. ඇයි -10 පාදයට 10 එක. එතකොට pH එකේ ඍණ එකයි. H+ සාන්ද්‍රණය 100 නම් pH එකේ ඍණ 2යි නේ. pH එකේ ඍණ වෙන්න පුළුවන් ගැටලුව කරගන්න එපා. හරි? ඒකේ මුල් වීඩියෝස් ටික බලනවා මට හොඳටම ඒ ලඝු ගණන ගන්න හැටි තේරෙයි. හරිද? එතකොට මේ දැන් ඊළඟට සමහරු මේ තව ගැටලුවක් කරන්න තිබ්බොත් ස්වාරක්ෂක ගැන. ස්වාරක්ෂක වලදී මෙහෙමයි. ස්වාරක්ෂක හදන ප්‍රධාන ක්‍රම දෙක දැනගත්තා නම් ඇති. දුබල අම්ලෙයි එයාගේ ලවණේ. එතන ආම්ලික කෙනෙකුයි බාෂ්මික කෙනෙකුයි දෙන්නෙක්ම ඉන්නවා. දුබල බාෂ්මේ එයාගේ ලවණේ. හරිද? තව කට්ටියක් ගැටලුවක් කරන්න තිබ්බා හෙන්ඩර්සන් සමීකරණය. දැන් හෙන්ඩර්සන් සමීකරණේ දුබල අම්ලයකට දාන්නේ කොහොමද? pH සමානයි pKa ධන log 10 පාදයට ඉරෙන් උඩ මොකද්ද ලිව්වේ? ලවණේ නේ. ඉරෙන් උඩ ලවණේ අර ලිව්වේ අම්ලය. හරිද? පොදුවේ මම කිව්වේ. හරිද? එතකොට උදාහරණයක් CH3COOH සහ CH3COO- සෝඩියම් ප්ලස් අඩංගු ද්‍රාවණයක pH එක වෙනවා නම් ඒක ස්වාරක්ෂක ද්‍රාවණයක් ඇතුළේ නේ. ඒකෙදි ලවණේ මොකද්ද? CH3COO- සෝඩියම් ප්ලස් අම්ලයේ CH3COOH ඉදිරියට. හරිද? Ka වලින් pKa හොයාගන්න පුළුවන්. දුබල බෂ්මයක් සහ ඊ ලවණය ඇටියට කොහොමද මේක පොඩ්ඩක් අපි වෙනස් කරන්නේ නවීකරණය කරලා ගන්න. හරි? එතනදී දුබල බෂ්මයකදී දැන් බෂ්මය අපි එකපාරට හයිඩ්‍රොක්සයිඩ් කතා කරන්නේ. ඒතර උත්තරේ දෙන්නේ pH නෙමෙයි නේද? අනිකයි සමහර කරලා තිබ්බේ. ඒතර උත්තරේ දෙන්නේ දුබල බෂ්මයක් සහ ඊ ලවණය නම් මොකද්ද? pH නෙමෙයි නේද? pOH එන්නේ. බෂ්මයකදී Ka නෙමෙයි මොකද්ද? pKb එතකොට. හරිද? ලවණය බෙදීම අම්ලය එහෙමම තමයි. හරි? ලවණය බෙදීම අම්ලය නෙමෙයි මොකද්ද? දුබල බෂ්මය නම් ලවණය බෙදීම දුබල බෂ්මය නේ. ඒක උදාහරණයක් මම කියන්නම්. NH4OH සහ NH4Cl පද්ධතිය නම් ද්‍රාවණය කියනවා NH4OH සහ NH4Cl ලවණය තමයි NH4Cl NH4 ප්ලස් එකෙන් තියෙන NH4Cl බෂ්මය NH4OH අනේ විදිහට මේ ගන්න පුළුවන් හැබැයි එතන එන්නේ මොකද්ද මෙතනට pKa වෙනකොට pKb මෙතන pH නෙමෙයි pOH ඉතින් pOH වලට පස්සේ බලන්නේ pH තන pH 14 දාලා pH එක හොයාගන්න නේ ඊට පස්සේ සමහරුත් තව දෙයක් පටලවා තිබ්බා සමහරු විතර මේ අර pKw ජලයේ 14 නේ අපි සාමාන්‍යයෙන් ගානකදී උෂ්ණත්වය නොකියුවත් හිතනවා 25 සෙල්සියස් කියලා 25 සෙල්සියස් දී ජලයේ විඝටන නියතය තියෙනවානේ හරි 25 සෙල්සියස් දී ජලයේ විඝටන නියතය හරි එක වාරයක් 10 × 14යි. ඒ කියන්නේ ජලයේ විඝටන නියතය 10 × 14යි. හරිද? එතකොට එන Kw නේ. Kw කියලා කියන්නේ H+ සාන්ද්‍රණයේ වාරයක් හයිඩ්‍රොක්සයිඩ් සාන්ද්‍රණය නේ. එතකොට H+ වාරයක් හයිඩ්‍රොක්සයිඩ් 25 සෙල්සියස් දී නම් 10 × 14යි. දැන් 10 × 14 නම් -log 10 පාදයට 10 × 14 කියලා 14යි නේ. ඒක තමයි PKW කියලා. PKW 14යි නේ. ඒ 25 සෙල්සියස් දී. උෂ්ණත්වය නොදුනොත් අපි ඉතින් කෙලින්ම PKW 14 ඉඳලා ගන්න හදනවා. හරිද? හැබැයි ඉතින් සමහරක් කාට උෂ්ණත්වය වෙන එකකදී ඒගොල්ලෝ දුන්නොත් ඒ දීපු දත්තේ ගන්න. දැන් උදාහරණයක් මම කියන්නම් මෙහෙමයි. මේ ජලයේ විඝටනේ දැන් මේ නියතය උෂ්ණත්වය මත වෙනස් වෙනවානේ. Kw කියන්නේ Kc, Ka, Kb වගේම නියතවයක් මොකද්ද? හැබැයි උෂ්ණත්වය මත වෙනස් වෙනවා. හරිද? එතකොට මෙයා උෂ්ණත්වය මත වෙනස් වෙනවා. 25 සෙල්සියස් දී තමයි මෙයා 10 × 14 වෙන්නේ. දැන් PKW 14 වෙන්නේ. හරිද? උෂ්ණත්වය මත ඒක වෙනස් වෙනවා. හිතන්න ගානක දුන්නා කියලා. KW 10 × 12යි කියලා. එතකොට ඒක දාලා තමයි ගාන හදන්නේ. හරිද? වෙනත් උෂ්ණත්වයකදී. උෂ්ණත්වය ගැන මුකුත් කියලා නැත්නම් ගානේ අපි හිතනවා 25 සෙල්සියස් තමයි. එහෙනම් KW 10 × 14යි PKW 14යි කියලා. පැහැදිලිද? එතකොට මේ ජලයේ විඝටනය කියන එක උෂ්ණත්වය වැඩි කරද්දී හොඳට වෙනවා. ඒ කියන්නේ සමතුලිතතාවය කියොත් එහෙම මේ ජලයේ විඝටනය තාප අවශෝෂකයි. රත් කරද්දී මේ සමතුලිත තාප අවශෝෂක මේ විඝටනය වෙන පැත්තට ගමන් කරනවා. එතකොට රත් කරද්දී ජලාණු හොඳට කැඩිලා බන්ධන කැඩිලා මේ H+ හයිඩ්‍රොක්සයිඩ් ගොඩක් දෙනවා. එතකොට උෂ්ණත්වය වැඩි කරද්දී මේ සමතුලිතය මේ පැත්තට යනවා. ඒ කියන්නේ උෂ්ණත්වය වැඩි කරද්දී H+ හයිඩ්‍රොක්සයිඩ් දෙනවා වැඩි වෙලා KW වැඩි වෙනවා. හරිද? කියන්නේ අතන උෂ්ණත්වය වැඩි කරොත් එහෙම KW වැඩි වෙනවා. හරි හේතුව මේ ජලයේ විඝටනයේ තාප අවශෝෂකයි ශක්ති විද්‍යාවේ ඕන ගලප ගන්න එක ටික තාප අවශෝෂක සිද්ධියක් හොඳට වෙන්නේ උෂ්ණත්වය වැඩි කරනවා. හරි එතකොට සමතුලිතයක් උෂ්ණත්වය වැඩි කරාම තාප අවශෝෂක පැත්තට යනවා මේ ජලයේ විඝටනයේ තාප මේ පැත්ත ඉදිරි පැත්ත තාප අවශෝෂකයි. රත් කරාම ජලයේ විඝටනය හොඳට වෙලා මේවා වැඩි වෙලා KW වැඩි වෙනවා. හරිද? එතකොට KW එක වෙනාගයක් දීලා ගානක් ඔයාලට දුන්නොත් ඔයා ඒ වගේ දාලා ගන්න හදනවා. හරිද? එතකොට ඒකටවත් හරි මම ඔය ටිකක් ගොඩක් කට්ටියට ගැටලුවක් වුණා කියලා හිතන පොඩි කරුණු ටිකක් කිව්වේ. දැන් මේ පාඩමේ හොඳ සාරාංශයක් ගන්න පුළුවන්. ගිය අවුරුද්දේ ප්‍රශ්න නියම ප්‍රශ්නයක් තියෙන. ඒක ඇත්තටම හුඟක් දේවල් මේ පාඩමේ තියෙන මේ මතක් කරගන්න පුළුවන් ප්‍රශ්නය 2019 ප්‍රශ්න. හරි ගන්න 2019 පහේ කොටස ඉතාලියට ප්‍රශ්න මේක අන්දාරම් බලන්න මේක අන්දාරම් තමන් තනින් try කරලා ඊට පස්සේ ප්‍රශ්නේ බලන්න. මොකද අද මේ පාඩමේ සාරාංශය. හරිද? එතකොට 2019 ගිය අවුරුද්දේ පේපර් එකේ පහේ ප්‍රශ්නේ 2019 පහේ ප්‍රශ්නේ. ඒක කියනවා
මම සුළු කරන පාට කියන්නේ නැහැ. මොකද දැන් log බලන මේක log බලක් සුළු වෙන්නේ නැහැ මේ ගන්න. ලඝු වලින් සුළු කරන්න තියෙන්නේ. ලඝු වලින් සුළු කරන හැටි මුල් වීඩියෝස් දෙකේම කියලා තියෙන හින්දා මම මෙතනදී කියන්නේ මම මෙතන ගන්න හදන විදිය theoretic කියලා දෙන්න. හරි? theory එක කියලා දෙන්න. එතකොට ඒක ආම්ලික දුබල භාෂ්මයක්. ඔව්. මතකනේ භාෂ්මෙන් දෙන හයිඩ්‍රොක්සයිඩ් ගාන කියන්නේ ආම්ලික පැත්තෙන්, ආම්ලෙන් දෙන H+ ගාන කියන්නේ භාෂ්ම පැත්තෙන්. වචන මාරු කරලානේ කියන්නේ. එතකොට මොකද්ද ඒක ආම්ලික භාෂ්මයක් කියන්නේ දුබල භාෂ්මයක් කියන්නේ? ඔව් හයිඩ්‍රොක්සයිඩ් එකක් දෙන්න පුළුවන් දුබල භාෂ්මයක්. නැත්තම් අර බ්‍රොන්ස්ටඩ් ආම්ල භාෂ්ම කොහොමද කියන්නේ? ආම්ල H+ දෙනවා, බ්‍රොන්ස්ටඩ් ආම්ල H+ දෙනවා, බ්‍රොන්ස්ටඩ් භාෂ්ම H+ ගන්නවා. එතකොට H+ එකක් අල්ල ගන්න පුළුවන් මේ දුබල භාෂ්මයට. හරි? කියන උදාහරණයක් කවුද? NH4OH නැත්නම් NH3 නැත්නම් ඇමීනියක් ඕගනික් කරලා තියෙන ඒ වගේ NH2 ගානක් තියෙන එහෙම කෙනෙක් මේ ඒක ආම්ලික දුබල භාෂ්මයක් B කියලා කියන්නේ. හරිද? එතකොට HCl එක අනුමාපනයක් කරනවා. හරි ඉස්සෙල්ලා පොඩි රූපයක් හඳගමු ගාන තේරුම් ගන්න. එතකොට කියලා තියෙන්නේ ප්‍රශ්නේ කියනවා හොඳට බලන්න ප්‍රශ්නේ මොකක්ද කියලා විස්තරය කියන්නේ. HCl ද්‍රාවණයෙන් 25ක් ඝන සෙන්ටිමීටර අනුමාපන ප්ලාස්කුවට ගන්නවලු. හරි? HCl ද්‍රාවණයෙන් 25 ඝන සෙන්ටිමීටර පරිමාවක්. හරි? අනුමාපන ප්ලාස්කුවට ගන්නවලු සාන්ද්‍රණය දීලා 0.1යි. හරි? HCl ද්‍රාවණයේ සාන්ද්‍රණය 0.1යි. 0.1ක් මවල ගන්න මිනිත්තුවට HCl ද්‍රාවණයේ සාන්ද්‍රණය. හරිද? ඊට පස්සේ බියුරේට්ටුවෙන් දානවලු කියන්නේ සමග අනුමාපනය කරනවලු දුබල භාෂ්මය. දුබල භාෂ්මේ නම තමයි සිම්පල් B මේ කැපිටල් B. දුබල භාෂ්මය එක B කියලා දී. හරිද? ඒකේ නම. හරිද? දුබල භාෂ්මේ සාන්ද්‍රණය 0.1යි. ඇත්තටම ප්‍රශ්නේ මුල් කොටස් ගොඩාක් ලේසි. අර එකපාරට සංකේත දුන්නාම සමහරව බය වෙනින් හින්දා සමහරව හිතන බල ප්‍රශ්නේ එකපාරට අමාරු කියලා. අන්තිම හරිය තමයි ටිකක් කල්පනා කරන්න තියෙන්නේ. හරිද? ඒතර මෙන්න සිද්ධිය පැහැදිලිවම කියලා දිනෝ අනුමාපන ප්ලාස්කුවට 0.1 සාන්ද්‍රණය තියෙන HCl එකෙන් 25ක් ගන්නවලු. එයා බියුරේට්ටුවෙන් අනුමාපනය කරන කවුද? බියුරේට් දුබල භාෂ්මයේ B කියලා සංකේතයක් 0.1 සාන්ද්‍රණය. හරිද? ඔනම සිද්ධියක් කියනවා 25 C දී සියලු පරීක්ෂණ කරනවා. ඒ කියන්නේ 25 C නම් pKw 14යි කියන්නේ pH ගන්න pH 14යි 25 C. හරි ඒකට තමයි විශ්ලේෂණ දීලා තියෙන්නේ. රයිට් ඊට පස්සේ මේ දුබල භාෂ්ම KB යගේ එහෙම දීලා තියෙනවා. මම විස්තර කතන්දරයක් කියනවා. බලමු පළවෙනි කියලා. භාෂ්මේ දාන්න කලින් අනුමාපන ක්ලාස්කුවේදී ද්‍රාවණය මෙන්න මෙයා. භාෂ්මේ මුකුත් දාන්න කලින් මේකේ pH එකේ සොයන්න. ඒක නෙදී හදන්න දෙයක් නැහැ. හැබැයි රජ ප්‍රශ්නයක් ඉදෝ කොහොම ලියන්න? ඒක මම මුකුත් බෝඩේ දාන්නේ නැහැ. pH කියන්නේ -10 H+ සාන්ද්‍රණය නේ. HCl ප්‍රබල අම්ලයක්. HCl එකකින් H+ එකයි නේනම් 0.1 නම් 0.1. H+ සාන්ද්‍රණය 0.1යි 10 එකයි pH එකයි. හරි ඔක්කොම කෙලි ඉල ගන්න pH කියන්නේ මොකක්ද කියලා ගිහුවා -10 H+ එහෙනම් ආදේශයක් දෙන්න හිතෙන් ගන්න පුළුවන් නම් හිතෙන් කියන්න එපා. එහෙනම් pH සමානයි -10 10 10 වෙන එක. එතකොට එහෙනම් pH එකේ එකයි. එහෙනම් ආරම්භයේ pH එකේ එකයි. ඒක හිතෙන් ගන්න පුළුවන් කොටසක්. හරි? ඔයාලා ඉල හදන්න. දෙවෙනි කොටස. දෙවෙනි කොටසේ අහනවා B ඇති ද්‍රාවණයෙන් ඝන සෙන්ටිමීටර් 10ක් එකතු කළ පසු අනුමාපන ක්ලාස්කුවේ ඇති ද්‍රාවණයේ pH අගය සොයන්න. හරි? එතකොට ආ තේරුම් ගන්න ඕනේ මේක අම්ලේ මේක භාෂ්මේ දෙන්න ප්‍රතික්‍රියා කරනවා. ප්‍රතික්‍රියා මතකද දන්නේ අම්ලයක් හා භාෂ්මයක් මිශ්‍ර කළ විට pH එක වෙන්නේ නැති ගානක් කියන එක කලින් වීඩියෝ එකේ. හරිද? අන්න ඒ වගේ සිද්ධියක් මේ තියෙන්නේ. මෙතන පොඩ්ඩක් අවුල තියෙන්නේ මොකද්ද ඔයාලට ඇත්තටම? ඔයාලට අවුල තියෙන්නේ මේ අර සංකේතයෙන් තියෙන හින්දා නේ. පැහැදිලිද මේ කියන එක? එතකොට දැන් ওই දුබල භාෂ්මයට මෙහෙමයි. ওই දුබල ප්‍රතික්‍රියාව දැන් ලියාගන්න බැහැ. දුබල භාෂ්මයට හයිඩ්‍රොක්සයිඩ් කැලලක් දැන් අපිට අතින් දා ගන්නත් බෑනේ නේද? දැන් පොඩ්ඩක් මතක කරගන්නකෝ. NH3 NH4OH කියන්නේ දුබල භාෂ්මයක් නේ. හරිද? එතකොට NH3 කියලා ගන්නත් පුළුවන් මේක ඕනන්නේ. ජලය සහ ඇමෝනියා නෙමෙයි NH4OH කියලා කියන්නේ. මේකත් දුබල භාෂ්මයක්. දැන් ඕගනික් වල එනවනේ මේ වගේ ඇමීන කියලා. මේවත් දුබල භාෂ්මිකයි නේද? ඒකට හයිඩ්‍රොක්සයිඩ් තියෙන්න ඕනේ නැහැ. දැන් මේකට හයිඩ්‍රොක්සයිඩ් කතන්දරයක් අපිට ගලප ගන්න විදියක් නැහැ. පැහැදිලිද මේ කියන්නේ? මේක මොකද B කියලා අපිට ගන්න නේ. හරිද? හැබැයි මේක ඒකාන්තික දුබල භාෂ්මයක් කියන්නේ මොකද්ද? දෙවිදිහට කියන්න පුළුවන් එක්කෝ එක හයිඩ්‍රොක්සයිඩ් කාණ්ඩයක් නිකුත් කරනවා නැත්නම් බ්‍රොන්ස්ටඩ් අම්ල කියන්නේ H+ දෙන කට්ටිය බ්‍රොන්ස්ටඩ් භාෂ්ම කියන්නේ H+ ඇදලා ගන්න කට්ටිය. මේක එක H+ එකක් ඇදලා ගන්න පුළුවන් බ්‍රොන්ස්ටඩ් භාෂ්මයක් විදිහට ගන්න පුළුවන්. ඒතකොට මෙන්න NH3 බ්‍රොන්ස්ටඩ් භාෂ්මයක් ඒකාන්තික දුබල භාෂ්මයක්. මේ මොකද යාට H+ එකක් ඇදලා ගන්න පුළුවන්. මේ ඇමීනේ මේක NH2 කාණ්ඩෙට තව H+ එකක් ඇදලා ගන්න පුළුවන්. පැහැදිලිද? මම කලින් දෙනවා කියලා දීලා තියෙන්නේ. එතකොට මේකට හයිඩ්‍රොක්සයිඩ් පාටල ගන්න එපා. ඒතකොට මේක අපිට හයිඩ්‍රොක්සයිඩ් එකක් හිතා ගන්න බැහැ. ප්‍රතික්‍රියා තුලිත නැති වෙනවා නේද? මෙහෙම ලියමු. හරිද? අපි ලියමු B ධන
HCl කියලා. ෆිසිකල් කෙමිස්ට්‍රි ප්‍රශ්නයක් ඉඳලා භෞතික අවස්ථාවේ ඒක කියලා දානවා. හරි? එතකොට ලැබෙන ලවණකින් බය වෙන්න එපා. අපි හිතමු නිකන් B කියන්නේ NH2 නම් මොකද වෙන්නේ? මෙහා H+ එකක් ගත්තාම මොකද්ද? NH4+ වෙනවනේ. මෙතනට නම් මෙතන H+ එකක් වැඩිනේ. මතකද දැන් ඒක සංයුග්ම ආම්ල භාෂණ එක H කෙනකින් විතරක් එක ප්‍රෝටෝන එකකින් පමණක් එක H+ කෙනකින් පමණක් වෙනසක් කටිය සංයුග්ම ආම්ල භාෂණ නේ. එතකොට හිතන්න මෙතන B කියන්නේ මේ වගේ ඕගනිකල ඉන්න මෙතිල් ඇමීන් වගේ ඇමීනයක් කියනවා. එතකොට මෙයා ගත්තොත් කොහොමද H+ එකක් ගත්තාම මෙතන H+ එකක් ගත්තාම CH3NH3. එතකොට එන්ට බන්ධන 4 මතකනේ. එන්ට බන්ධන 4ක් වෙනකොට එන්ට ප්ලස් එකක් ලැබෙනවා. මේකෙත් නේ එන්නටේ බන්ධන 4ක් ඉදී ප්ලස් ලැබෙනවා. මේකෙත් එන්නටේ බන්ධන 4ක් ඉදී එන්ට ප්ලස් එකක් ලැබෙනවා. මේවා එකිනෙකගේ සංයුග්ම ආම්ල භාෂණ නේ. එතකොට ඔන්න වගේ හිතන්න බැරිද අපිට? මොකද කියන්නේ? එතකොට B මෙතන H+ එකක් ගත්තාම මොකද්ද? BH+ නේ. පැහැදිලිද? දැන් මෙතන හයිඩ්‍රොක්සයිඩ් පටල ගන්න ගියොත් පොඩ්ඩක් ගාන අවුල් වෙනවා. තේරුම් මේ කියන එක. ඇත්ත තමයි ඒකාම්ලික දුබල වශමයක් වුවාම එක හයිඩ්‍රොක්සයිඩ් ගානක් නිකුත් කරන NH4OH වගේ කෙනෙක් අපිට හිතන්න පුළුවන්. ඇත්ත. නමුත් දැන් මෙතන හයිඩ්‍රොක්සයිඩ් එකක් අපිට පේන්නේ නැහැනේ. අපි හිතමු මේක මෙහෙම NH3 Cl3NH2 ඔන්න වගේ බ්‍රොන්ස්ටඩ් භාෂ්මයක් කියලා. හරිද? ඒකට යාර පුළුවන් H+ ඇදලා ගන්න බ්‍රොන්ස්ටඩ් භාෂ්මයක්. H+ එකක් ඇදලා ගන්න පුළුවන් දේ ඒකාම්ලික බ්‍රොන්ස්ටඩ් භාෂ්මයක්. හරිද? එතකොට දුබල භාෂ්මයක්. එතකොට අපි පුළුවන් මෙයාට H එකක් දැම්මම ප්ලස් වෙනවනේ මේ විදිහට නේ. මෙයාට H එක දැම්මම ප්ලස් වෙනවා. අපිට හිතන්න පුළුවන් මේක BH+ කියලා. හරි? මේක හිතන්න පුළුවන් BH+ කියලා. හරි? ඊට පස්සේ එහෙනම් BH+ නම් කවුද ලියන්නේ? Cl - මේකට ලං වෙනවා. ඒක සූත්‍රය ලියන්න පුළුවන් මොකද්ද? BHCl කියලා. B කියන සංකේතය. පැහැදිලිද? ප්‍රතික්‍රියා තුලදා නේ. ඔක්කොම තුලදා කියලා අපිට මේ විදිහට ලියා ගන්න පුළුවන්. එතකොට මතකනේ මේ අහන්නේ මේ දුබල භාෂ්ම මේකට දැම්මට පස්සේ අම්ලීය භාෂ්මයේ ප්‍රතික්‍රියා වෙනවා. අම්ලීය භාෂ්මයක් කලවම් කරාම මේ ප්‍රතික්‍රියා මිශ්‍රණයේ pH එකේ සෙවීම මම කලින් කියලා දෙනවා බලන්න. හරිද? එතකොට ඔයා දැන් මොකද්ද මේ ගානේ සෙට් වෙන්න ඕන? දුබල භාෂ්මයෙන් කොච්චරක් දාද්දිද අපි අහන්නේ? දුබල භාෂ්මයෙන් 10යි ඝන සෙන්ටිමීටර් එකතු කළ පසු අනුමාපන ප්ලාස්ටිකයේදී ද්‍රාවණයේ pH අගය සොයන්න. රයිට් මෙහෙම කරන්න පුළුවන් නේ? ඔයාට පුළුවන් හොයන්න කොච්චරක් HCl තියෙනවද කියලා. හරි? පොඩි කාපේ ටික අරගෙන හොයමු. ඒක පැවති HCl මවුල ගන්නවා. හරි? පැවති HCl මවුල ගන්න හොයන්න. සාන්ද්‍රණය පරිමාතික කොමත් කන ෂොට් එකක් දෙනවා මතකනේ. මවුල ගන්න හොයලා කොච්චරක් HCl මෙයා මාපර ප්ලාස්ටිකයේ තියෙනවද? අපිට බලන්න දැනේ. ඒ ඔක්කොම ප්‍රතික්‍රියා වෙනවද භාෂ්මෙත් එක්ක නැත්නම් කොටසක් ප්‍රතික්‍රියා වෙනවද? සාන්ද්‍රණය කාර්ය පරිමාව ඝන සෙන්ටිමීටර විසි 10 ඩෙසිමීටර වෙන 10න් බෙදලා ගන්න. හරිද? එතකොට ගන්න කෙලින්ම 2.5 වැඩි කිරීම 10ට 3ක්. හරිද? ඊට පස්සේ හොයමු යෙදු B කියන භාෂ්මයේ මවුල ගන්න. ඒ ඝන සෙන්ටිමීටර 10ක් යෙදු අවස්ථාව කියන්නේ නේ. අපිට කියලා දෙන්නේ ඝන සෙන්ටිමීටර 10ක් දුබල භාෂ්මයෙන් යෙදු අවස්ථාවේ අනුමාපන ප්ලාස්මයේදී ද්‍රවණයේ pH එකේ ගන්න එක. එතකොට කෙලින්ම 0.1 සාන්ද්‍රණය වෙනවා. හරිද? ඝන සෙන්ටිමීටර 10යි. මොම ගන්න පුළුවන්. හරිද? එතකොට කෙලින්ම ආඩනෝ 1.5 වාරයක් 10ට 3. දැන් මොකද හිතෙන්නේ? මෙයා 2.5ක් නම් මෙයා 2.5ක් ඕනේ නේද? එහෙනම් මෙයා මදි. මෙයා කොටසක් ඉතුරු වෙනවා නේද? පැහැදිලිද? ඒ මවුල ගැටලු මතකද? රසායනික ගණනය කිරීමේ MCQ සාකච්ඡාවක් දාලා ඇති. අර සීමාකාරී ප්‍රතික්‍රියා කොහොම කතා මවුල ගන්න පාඩම් සෙට් එකක් අපි දාගෙන ප්‍රශ්න ඇසුරේ. ඒවා බලන්න මේ මවුලක් තියෙනවා. හරිද? එතකොට මේ 1:1 නේද අනුපාතය? අනුපාතය 1:1යි. එහෙනම් මොකෝ කියන්නේ? මෙයා 1.5 මෙයා 2.5 නේ ඕනේ. එහෙනම් මොකද අපිට කියන්න පුළුවන්? අනුපාතය 1:1යි දෙන්න ප්‍රතික්‍රියා කරන ප්‍රතික්‍රියාව තුලිතයි. එහෙනම් B වල 1.5ට හරිද? HCl කොච්චරද ඕනේ? 2.5ක් ඕනේ 1.5යි ඕනේ. ඒ කියන්නේ HCl කින් කොටසක් ඉතුරුයි නේද? තේරෙනවද මේ? HCl වැඩි නේ. ඒ කියන්නේ මේ ඔක්කොම HCl එක කියන්නේ මේ අනුමාපනය අවසන් වෙලා නැහැ. 10ක් දාලා දුබල භාෂ්මයෙන් තව HCl ඉතුරුයි. හරිනේ? B එකට නම් HCl 1යි. එහෙනම් B 1.5ට HCl 1.5යි ඕනේ. පැහැදිලි කියන්නේ? එහෙනම් කොච්චරද ඉතිරි HCl ගන්න? ඉතිරි HCl මවුල ගන්න කොච්චරද? මෙන්න මේ ඔක්කොම HCl ගානේ ඔයා වාක්‍යය ලියන්න මෙතන මම ලියුවේ නැහැ. හරිද? වාක්‍යය ලියන්න මෙතන ප්‍රතික්‍රියාවන HCl මවුල ගන්න කියලා මෙන්න මේක ලියන්න. හරි? ඔක ලකුණු වෙනවා මේ හැම වාක්‍යෙම ලකුණු වෙනවා. කියනවා අනිවාර්යයෙන්ම මම මෙතන ඊළඟින් මම ලියන්නේ නැහැ. ඔය ලියන්න ප්‍රතික්‍රියාවන HCl මවුල ගන්න.
1.5 වාරයක් ධාරණ 3 ලියන්න. හරිද? ප්‍රතික්‍රියාවන HCl ගේ මවුල ගාන 1.5 වාරයක් ධාරණ 3. එහෙනම් මොකද කරන්නේ? තියෙන ඔක්කොම HCl ගානෙන් හරිද? ප්‍රතික්‍රියාවන HCl ගාන අඩු කරාම මොකක්ද එන්නේ? ඉදිරි HCl ගාන කීයද? 1 වාරයක් 10ට 3යි. හරිද? දැන් ඔයා කොහොමද මේ ඉදිරි HCl ගේ මේ මවුල ගානනේ මේ මවුල ගාන තමයි හෙව්වේ. හරිද? කොහොමද ඔයා ඉදිරි HCl ගේ සාන්ද්‍රණය ගන්නේ? සාන්ද්‍රණය ගන්නේ pH එකේ ගන්න සාන්ද්‍රණය හැබැයි. ඉදිරි HCl ගේ සාන්ද්‍රණය ගන්නේ කොහොමද? මෙන්න මේ ඉතුරු වෙච්ච HCl ගේ මවුල ගාන බෙදනවා මොකෙන්ද? දැන් ද්‍රාවණයේ පරිමාව කිව්වොත් තමයි පටල ගන්න. මෙතන 25ක් තිබ්බා. තව 10ක් දැම්මා. පරිමාව 35 නේද? 25න් බෙදලා හරියන්නේ නැහැ. මොකද අනුමාපන රාශියේ ආරම්භ HCl 25ක් තිබුණා. දැන් මෙතන දුර ප්‍රශ්නෙන් 10ක් යෙදුව අවස්ථාවේදී 25යි 10යි 35 නේද? එහෙනම් අන්න ඒ පරිමාව මුළු පරිමාව දැන් 35යි. ඔයාලා 35න් තමයි බෙදන්න ඕන. හරි? ඊට 35න් එකක් කියලා එනවා HCl ගේ සාන්ද්‍රණය. ඉතින් H+ සාන්ද්‍රණය ඒකම නේ ප්‍රබල අම්ලයක්නේ. HCl එක නම් H+ එකයි. HCl පහ නම් H+ පහයි නම් HCl සාන්ද්‍රණය 35න් එක නම් H+ සාන්ද්‍රණය 35න් එකයි. අන්න -log 10 භාගය H+ එක ආදේශ කරලා උත්තරේ සුළු කරලා සුළු වෙන්නේ නැහැ ලොග් වලින් ගන්න. ලොග් පාට දැන් කියන එක ඇති වෙන කියද්දලා තියෙන්නේ. පැහැදිලිද? ඔය හදන්න පුළුවන්. මෙන්න මේ ෆෝමැට් එක පොඩ්ඩක් ලියලා තියාගන්න. අම්ලයක් හා ප්‍රශ්නයක් මිශ්‍ර කරලා පසු පරිමාසීමේදී පිරියඩ් කියාගන්න. මෙන්න. අම්ලයෙන් කොච්චරද ඉස්සෙල්ලා ප්‍රතික්‍රියාව නේ. ඉස්සෙල්ලා ප්‍රතික්‍රියාව. අම්ලයෙන් කොච්චර දැම්මද? මුල් ස්ටෙප් එක. ලියාගන්න යන්න. ප්‍රශ්නයෙන් කොච්චර දැම්මද? ඊට පස්සේ ප්‍රතික්‍රියාව අනුව කවුද ඉතුරු වෙන්නේ කොච්චරද? අම්ලයෙන් කොච්චර දැම්මද? ප්‍රශ්නේ මවුල කොච්චර දැම්මද? ප්‍රතික්‍රියාව අනුපාතය අනුව ඉතුරු වෙන්නේ කවුද? ඒක හොයාගන්න පුළුවන් ලේසියෙන්ම අනුපාතය අනුව එකට එකයි නම් හරි. ප්‍රශ්නේ ඔක්කොම ඉවර වෙනවා. ප්‍රශ්නේ ඉතුරු වෙන්නේ නැහැ. අම්ලයෙන් වැඩි වෙන්නේ නැහැ. එහෙනම් මෙතන අම්ල ඉතුරු වුණා. ඉතුරු වන්නේ කවුද? මවුල ගාන කීයද? අන්නේ මවුල ගාන පරිමාණ බෙදද්දී පරිස්සමින් අම්ලයෙන් 25ක් තිබ්බා බස්මෙන් 10ක් ගමන් 35නේ මුළු පරිමාණයි ගන්න. මොකද අම්ලයෙන් 25ක් තුන බස්මෙන් 10ක් දාන්නේ 35 ඉඳලා මුළු පරිමාණය තමයි බෙදන්නේ. හරිද? මෙයා ප්‍රබල කෙනෙක් ඉඳලා සමතුලිත ලියන්න දෙයක් තියෙනවද? මම දුබල කෙනෙක් නම් සමතුලිත ලියන්නයි හෙන්ඩර්සන් දාන ගොඩක් කතන්දර තියෙනවා නේ. මෙයා ප්‍රබල කෙනෙක් ඉඳලා කෙලින්ම මේ ඉතුරු වෙච්ච HCl ගේ සාන්ද්‍රණයෙන් කෙලින්ම H+ සාන්ද්‍රණය කතා මේකමයි pH එකකින් ගන්න පුළුවන්. සුළු කිරීම විතරයි පොඩ්ඩක් වෙලා යන්නේ. හරිද? ඒක ඉතින් කියද්දලා තියෙන්නේ. අමතකනේ සමගතා ලක්ෂ්‍ය ඔයා හිතන තරම් අමාරු නෑ. එතන මේ ප්‍රශ්න පොඩ්ඩක් අර පුළුල් ප්‍රශ්නයක් නේද? මුළු පාඩමේ දේවල් වගේ ඕනේ නේද ඒක හදා යන්නේ. හරිද? එතකොට සමගතා ලක්ෂ්‍යයට ළඟාවීම සඳහා අවශ්‍ය දුබල ප්‍රශ්න පරිමාණ. සමගතා ලක්ෂ්‍ය කියන්නේ මොකද්ද? සමගතා ලක්ෂ්‍ය කියන්නේ ප්‍රතික්‍රියාව සිදු වී අවසන් වන මොහොත. ඒ කියන්නේ මේ HCl ඔක්කොටම ප්‍රතික්‍රියාව වෙන්න නම් කොච්චර ප්‍රශ්න දාන්න ඕනද? ගේමක් තියෙනවද? ඒක මම හදන්නේ. මොකද හදන්නේ? පැවති HCl මවුල ගාන හේවුවා. හරිද? ඔන්න පැවති HCl ගේ මවුල ගාන එකක් ගයින් හොයලා තින්නේ. එහෙනම් එකට එකයි අනුපාතය. එහෙනම් HCl ඔක්කොම ප්‍රතික්‍රියාන බාෂ්පයෙන් වෙන මේ ගානම ඕනේ. හරිද? බාෂ්පේ මවුල ගාන වෙන බාෂ්පේ සාන්ද්‍රණය වෙන බාෂ්ප පරිමාණය වෙනවා. හරි? බොහොම සරල ගානක්. පැහැදිලිද? සමගතා ලක්ෂ්‍යයට එළඹෙන්න කොයිතරම් බාෂ්පයේ B ප්‍රමාණයක් ඕනද කියලා අහනවා. ඒක මම ආයෙ බෝඩ් එකේ ලියලා හදන්නේ නැහැ. ඒක බොහොම සරලයි නේ. මෙන්න අම්ල HCl මවුල ගාන. මෙන්න HCl එකට B එකයිනේ. HCl 12 තිබ්බොත් B 12ක් ඕනේ නේ. එහෙනම් HCl 2.5 වාරයක් දැන තුනක් තියෙනවනේ අපි හෙව්වනේ ඉස්සෙල්ලා. ඒ 2.5 වාරයක් දැන තුන ප්‍රමාණය HCl වලට ඒකට අනුපාතයෙන් බාෂ්පයෙන් දුවන්නේ කොච්චරද? B 2.5 වාරයක් දැන තුනක්. එහෙනම් B ගේ මවුල ගාන 2.5 වාරයක් දැන තුනයි කියලා ගත්තට පස්සේ මවුල ගාන බෙදුවට පස්සේ B ගේ සාන්ද්‍රණය මොකක්ද? බැරි කට්ටිය බලන්න ඒක දිහා මේ B ගේ මවුල ගාන මෙච්චරනේ යෝනේ. මොකද HCl මවුල ගාන දන්නවා අනුපාතයකට එකයි. එහෙනම් ඒ HCl මවුල ගානට සමානයි අවශ්‍ය B ගේ මවුල ගාන. මෙන්න අවශ්‍ය B ගේ මවුල ගාන මේකට සමානයි. ඉතින් B වල මවුල ගාන දන්නව නම් සාන්ද්‍රණයක් දන්නව නම් මවුල ගාන බෙදුවයින් පස්සේ සාන්ද්‍රණය මොකක්ද දෙන්නේ? මවුල කැපිලා කියලා මොකක්ද දෙන්නේ? උත්තරේ dm3 එනවා. ඔන්නේ dm3 ඝන ඩෙසිමීටර් වලින් එන උත්තරේ ඔයා 1000 ගුණ කරාම ඝන සෙන්ටිමීටර ගන්න පුළුවන් අවශ්‍ය නැහැ. පැහැදිලිද කියන්නේ? හරි? HCl ගේ මවුල ගාන හෙව්වා අනුපාතයකට ගණන් ප්‍රතික්‍රියාව අවසන් වෙන මොහොත තමයි ප්‍රතික්‍රියාව සම්පූර්ණ වෙන මොහොත තමයි සමගතා ලක්ෂ්‍යය කියන්නේ. එහෙනම් සමගතා ලක්ෂ්‍යයේදී මේ HCl ගානට සමාන ගානක් බාෂ්පේ දාන්න ඕනේ. එහෙනම් මේ ගානමයි අවශ්‍ය බාෂ්පේ මවුල ගාන. මවුල ගාන විතර බාෂ්පේ සාන්ද්‍රණයෙන් MOL කැපිලා ගියා උතරේ dm3 ඝන ඩෙසිමීටර වලින් එනවා. අවශ්‍ය නම් 1000 ගුණ කරාම පුළුවන් ඝන සෙන්ටිමීටර කරනවා. පැහැදිලි? රයිට් අංග හතක් වෙන්නේ. සමගතා ලක්ෂ්‍යයට ළඟා වූ පසු කියන්නේ ප්‍රතික්‍රියාව ඉවරයෙන් පස්සේ තවත් බාෂ්පයෙන් 10 ඝන සෙන්ටිමීටර පරිමාවක් යෙදුවාලු. අන්න එතකොට pH එකේ හොයන්නලු. ඉතින් මහලු දෙයක්. හරි? බලමු. ගාන දෙන්නම් වචනේ. ප්‍රශ්නයකට කොහොමද වයින්නේ කියලා දැන් තේරෙනවා. කොහොමද ප්‍රශ්නකට එන්ටර් වෙන්නේ කියලා දැන් තේරෙනවා. සාමාන්‍යයෙන් ප්‍රශ්න ගොඩක් මේ පාඩමෙන් කරලා වෙනවා. හරිද?
තව පොඩි කාරණයක් තියෙනවා කියන්න. දැන් ඔයගොල්ලෝ මෙහෙම දැන් බොරු ඕනේ නැහැ. අම්ල භාෂ්ම සමතුලිතතාව වීඩියෝස් 10ක් තිබ්බා. pH ප්‍රස්ථාර කාමෙන්ට් අම්ල ඔක්කොම තේරුණා නේද? 95%කට එහා පැත්තට මට වань හොඳටම තේරලා තියෙනවා. ඒක මේක කමෙන්ට්ස් වලින් පේනවා. ඉතින් මේකට ගොඩක් බාධක තියෙනවා. දැන් මේ වෙලාවේ වාට පේනවා මේ YouTube channel ගොඩක් ගුරුතුන්ගේ තියෙනවානේ. ඒවත් එක්ක එකතු වෙච්ච පිටස බැලුවට පස්සේ ඒ වීඩියෝස් බලන ප්‍රමාණය බැලුවට පස්සේ subscribe කරපු කට්ටිය ගන්න බැලුවට පස්සේ වාට තේරෙනවා දැන් මොකද්ද අපේ එක තමයි ගොඩක් උඩින්ම තියෙන channel එක. ඒකත් එක්ක තේරෙනවනේ ළමයින්ට ගොඩක් හොඳට පාඩම තේරලා කියන එක. මේක දරා ගන්න බැරි පිටසක් විවිධ උපක්‍රම කරන මේ වැඩේ නවත්තන්න කඩාකප්පල් කරා. නමුත් අපි ඒවට මේ සැලෙන්නේ නැහැ. දිගටම ඔයගොල්ලෝ වෙනුවෙන් මේ පාඩම් මාලාව දාගෙන යනවා. මොකද හොඳට දැන් ගුරුවරු අතර වෙනස තේරෙනවා. හරිද? තවත් හොඳට තේරෙයි යම් කිසි ගුරුවරයෙක් දාපු පාඩමක් උදාහරණයක් කිව්වම ශක්ති විද්‍යාව කියලා. ඒ පාඩම මම දැම්මට පස්සේ මොකද වෙන්නේ? හොඳට කම්පෙයාර් කරන්න පුළුවන්. කවුද වැඩකාරයා කියන්නේ? දැන් අන්න ඒ දේ මේ YouTube වැඩේ හින්දා හොඳට වේගෙන යනවා දැන්. මොකද ෆිසිකල් පාඩම් තව ගුරුවරයෙක් දැම්මට පස්සේ මේක කොහොමද ඒක කොහොමද කියලා හොඳ සංසන්දනයක් ඔයගොල්ලන්ට එනවා. අන්න ඒක දරා ගන්න බැරි පිටසක් ඉන්නවා. ඉතින් අපි අපේ ගමන යනවා. මම නිකන් දැනුවත් වෙන්නයි කිව්වේ. හරි? එතකොට මේ රයිට් බලන්න දැන් මේක එකපාරට අමාරු කියලා හිතුණාට බලන්න ප්‍රශ්නෙට හිතන හැටි පුරුදු කරාම සෝචල් ලේසිද කියලා. ඉහත 4 ඊළඟන රාවණය. ඒ කියන්නේ ප්‍රතික්‍රියාව ෆිනිෂ් වුණාට පස්සේ නේ. හරිද? එතකොට නෑ සමගතා ලක්ෂයට ළඟව පසු. ඒ කියන්නේ ප්‍රතික්‍රියාව ෆිනිෂ් වුණාට පස්සේ 4 කොටස කියන්නේ සමගතා ලක්ෂයට ළඟව පසු කියන ප්‍රතික්‍රියාව ඉවරයි. හරිද? දුබල වශයෙන් යම් කිසි පරිමාපයක් දැම්මනේ. ඒක පරිමාපකට ආවනේ ගානක් නේ. පසුව දුබල වශයෙන් තවත් 10ක් දානවා. එහෙනම් ඒ 10 මොකද වෙන්නේ? අන්න ඒ ඝන සෙන්ටිමීටර් 10 ඒ මවුල ගාන ද්‍රාවණයේ ඉතුරු වෙනවා. පිළිගන්නවද? හරි? එතකොට ඔයාට පුළුවන් ද්‍රාවණයේ ඉතිරිවන B මවුල ගන්න හොයාගන්න. කොහොමද? වැඩි කියන්නේ මේ අවුල් කරගන්න එපා. සරලව හිතන්නේ. සමගතා ලක්ෂයට ළඟා වූ පසුව කියන්නේ මොකද? ඒ කියන්නේ මේ තිබ්බේ CL ඔක්කොම ඉවර වෙනකම් B දැම්ම. ඒ අවශ්‍ය පරිමාණයක් දැන් ඔයා අසුරු කරලා ගත්තනේ කීයක්ද කියලා එතන. හරිද තේරෙනවද කියන එක? එතකොට ඒකෙනුත් පස්සේ ළඟා වූ පසුවනේ. ළඟා වූ පසුව දුබල ප්‍රශ්නේ තවත් 10ක් අනුමාපන ට්‍රාන්ස්පෝර්ට් යෙදුවාලු. කියන්නේ ප්‍රතික්‍රියාව ඉවරයෙන් පස්සේ අපි වැඩේ නවත්තනවානේ. නැවැත්තුවෙන් පස්සේ තව 10ක් මේකට දැම්මොත් මොකද වෙන්නේ? ඒ දාන ප්‍රශ්නෙත් එක්ක ප්‍රතික්‍රියාව වෙන කෙනෙක් දැන් නැහැනේ. මොකද ප්‍රශ්නේ වචන බලන්න සමගතා ලක්ෂයට ළඟා වූ පසුව. එතකොට ප්‍රතික්‍රියාව ඉවරයි. එතකොට මේ දාන ප්‍රශ්නෙත් එක්ක ප්‍රතික්‍රියාව වෙන අම්ලයක් මේකේ නැහැ. එතකොට මොකද වෙන්නේ? ඒ දාන ප්‍රශ්න ටික ඉතුරු වෙනව ද්‍රාවණයනේ. අපිට ඒ ගන්න හොයාගන්න බැරිද? අමතරව ඝන සෙන්ටිමීටර් 10යිනේ. සාන්ද්‍රණය දන්නවනේ. එහෙනම් ඔයා මේ සාන්ද්‍රණයේ ගුණ කරොත් එහෙම, ඒ කියන්නේ 0.1 කියන B ගේ සාන්ද්‍රණයේ ගුණ කරොත් එහෙම අමතරව තවත් දාපු B වල 10ක් කියලා කියන්නේ. අමතරව B වල තවත් 10ක් දැම්මයි 10න් ගුණ කරාම මොකක්ද යාට එන්නේ? අමතරව දාපු B වල කියන්නේ ද්‍රාවණයේ ඉතිරි වෙන B වල මොළ ගන්න නේද? කියන්නේ අමතර B නේ. එතන මේ කියන්නේ අමතර B ප්‍රමාණය. අමතර B කියලා කියන්නේ ප්‍රතික්‍රියාවෙන් පස්සේ කොච්චරක් වැඩිපුර B ප්‍රමාණයක් දාලාද කියන්නේ. මොකද B රේට්ටුවේ අපි හරියට නම් මෙහා ඉවරෙදි පාඨාංකය ගන්න. හරිද? ඒ පාඨාංකය නම් තවත් අමතරව මේකට 10ක් දැම්මට පස්සේ කියන්නේ ඒ 10 ඉතුරු වෙනවනේ. අන්නේ මවුල ගන්න වල ගන්න පුළුවන්. 1.5 වැඩි කිරීම 10 හරිනම් 3ක් කියලා පැහැදිලිද? එතකොට නිතරම මේ පාඩමේදී ඕනනේ මවුල ගන්නත් සාන්ද්‍රණයක්ද pH එක කියලා. ඔයාලට පුළුවන් මේකේ මේ කියන්නේ ඉතුරු වෙලා තියෙන දැන් B ගේ සාන්ද්‍රණය ගන්න. කොහොමද? මෙන්න මේ මවුල ගාන B ගේ මවුල ගාන බෙදනවා වෙන පරිමාව. දැන් පරිමාව ගණන්දී පරිස්සමින් පරිමාව ගන්නකොට මොකද? 25ද 35ද? නෑ sorry 35ක් නෙමෙයි නේ ඇයි? අපි හෙවුවා නේද කොච්චර පරිමාවක් ඕනොත් දැන් 25ක් තියෙනවා ආරම්භයේදී පරිමාව. හරිද? ඒකට මම මේ හිස්තනක් කියන්නේ මොකද්ද? ඔයාලා ගණනය කරලා ගත්තේ සමගතා ලක්ෂයට එළවීමට කොච්චර B පරිමාවක් ඕනද කියලා. අන්න ඒ ගානේ එකතු වෙන්න ඕනේ. තවත් අමතර 10ක් එකතු වෙන්න ඕනේ. ඔක්කොම ටික 10න් බෙදලා ගන්න මොකද? ඝන සෙන්ටිමීටර ඝන සෙන්ටිමීටර කරා. පිළිගන්නවද? මේ හිස්තනක් මම සුළු කරේ නැති හින්දා ඉස්සෙල්ලා. හරිද? මොකද මේ හිස්තනට එන්නේ? 25ක් තිබුණා ආරම්භයේදී අනුමාපන ප්‍රාස්තුවේ සමගතා ලක්ෂයට එළවීම සඳහා කොපමණ ප්‍රශ්න පරිමාවක් අවශ්‍යද කියන්නේ මේ HCl ප්‍රතික්‍රියාව වෙලා අවසන් වෙන්න නම් ඔක්කොම HCl ටික අවසන් වෙන්න කොච්චරක් B පරිමාවක් ඕනද? තුන කොටසේ උත්තරයක් ගත්තේ අපි මම අර ආදේශ කරලා නැද්දුවේ තුන කොටසේ උත්තරයක් ගත්තා නම් ඒක තමයි මේ හිස් කොටුවට තිබ්බේ. හරිද? එතකොට සමගතා ලක්ෂයට එළවෙනකොට තියෙන කොච්චරක්ද?
25යි අර ඒ වේදී භාෂ්මයෙන් දාපු ප්‍රමාණයයි හරිද? දැන් ඊට පස්සේ තව 10ක් දැම්මනේ. ඒ 10ත් එකතු වෙන්න ඕන. ඔන්න ඔය කොහොමද කරලා ගන්න? සුළු කරන්න අන්තිමට තියාගන්න. සුළු කරන්න එපා මම මොකද අහලා නැහැනේ. මම සුළු කරන්න අවශ්‍ය නැහැ. සුළු වෙන්නේ නැත්නම් ඔන්න තියාගන්න අන්තිමට සුළු කරමු. පැහැදිලිද? මේ හිතන දේරෝද ගන්න? ඒ කියන්නේ 25ක් තිබුණා ඉච්චිලා ආරම්භයේදී තුන කොටස හෙව්වා සමගතා ලක්ෂයට ළඟා වීම සඳහා. කියන්නේ වැඩේ ෆිනිෂ් වෙද්දි කොච්චර දුර වශයෙන් දානවද? තුන කොටස හෙව්වනේ. අන්න ඒ ගාන හිස්තැනට දැම්මේ. සහ ඒකෙනුත් පස්සේ තවත් 10ක් දැම්මා කියලා කියන්නේ. ඒ 10ත් එකතු කරමු. ඒතකොට ඔන්න මුළු පරිමාණය වෙනවා. බෙදුවා 10 මොකද ඝන සෙන්ටිමීටර ඝන ඩෙසිමීටර කරා. පැහැදිලිද? මෙතන ඝන සෙන්ටිමීටර වලින් ගන්න හරිද? එතකොට දැන් මේ දුබල ප්‍රශ්නයක් නේද? B කියලා කියන්නේ දුබල ප්‍රශ්නයක් නේද? දුබල ප්‍රශ්නයක පුළුවන් ද pH එක එකපාරට හොයන්න? බෑ නේද? දුබල ආම්ලයක හරි දුබල ප්‍රශ්නයක හරි pH එක එක සැරේ ගන්න පුළුවන් ද කියන්නේ? බෑ. මොකද ඒකට ඕනේ? Ka Kb ප්‍රකාශන සංයුක්ත දෙලිය නේද හදන්න? පැහැදිලිද? හරි දුබල ප්‍රශ්නයක්. ඒකේ pH එක එකපාරට හදන්න බෑ. Kb වලින් හදන්න ඕනේ. හැබැයි පොඩි ලේසි පාඩ් මේක මෙහෙමයි ඕනනම් පුළුවන් දුබල ප්‍රශ්නේ බැලන්ස් එක ලියලා ඊට පස්සේ Kb ලියලා එහෙම හදන්න. ෂෝට් කට් එකක් මතක් වෙන්නේ නැද්ද? ඉතුරු වෙලා තියෙන දුබල ප්‍රශ්නයක්. හරි? හැබැයි ලවණෙකුත් තියෙනව නේද? මතකද ගන්න මේක? දුබල අම්ල සහ දුබල අම්ලයේ ලවණය ඇතුළේ මොකද්ද? හෙන්ඩර්සන්. එහෙනම් දුබල භස්මය සහ දුබල භස්මයේ ලවණය ඇතුළේ මොකද්ද වෙන ලවණය? හෙන්ඩර්සන්. පැහැදිලිද? හෙන්ඩර්සන් වලින් හදන්න පුළුවන් නේද? නැත්තම් පුළුවන් මෙන්න මේ දුබල භස්මයට බැලන්ස් එක කියලා Kb කියලා අර පොදු ආයන සිද්ධියක් මේ ලවණය වෙන එකක් අරගෙන පොදු ආයනෙත් දාලා ඒ වගේ ගණනුත් හදලා බලන්න. එහෙම හදන්නත් පුළුවන්. දුබල අම්ල වුණත් භස්මත් එකම සිස්ටම් එක තියෙන්නේ. මතකද ඔයාලට දුබල අම්ල සහ එහි ලවණ ස්වාරක්ෂකයි. දුබල භස්ම සහ එහි ලවණ ස්වාරක්ෂකයි නේද? අර සංයුක්තක භස්ම සංයුක්තක අම්ල නේද? එකම ද්‍රාවණයේ ආම්ලික භස්ම දෙකොල්ලෙම ඉන්න ස්වාරක්ෂක ද්‍රාවණ. පැහැදිලිද මේ කියන්නේ? එතකොට හෙන්ඩර්සන් නේද ෂෝට් කට් එක. අර එහෙම හදන්න එපා දිගයි ක්‍රමේ. ලකුණු හම්බ වෙනවා හැබැයි. කියන්නේ මෙයාගේ බැලන්ස් එක ලියලා Kb ලියලා ඊට පස්සේ අර ආරම්භක වෙනස් වෙන සම්පූර්ණ සාන්ද්‍රණ කියලා ලියලා අර පොදු අයනෙන් එන පොදු ආයන ප්‍රමාණය මේ ලවණින් එන ගානක් අරගෙන ඒකත් එකතු කරලා ආසන්න කිරීම කරලා නේ එහෙම හදන්න පුළුවන්. නැත්තම් හෙන්ඩර්සන් ගන්න ලේසි. මේක මොන වගේ අවස්ථාවක්ද? දුබල භස්මයේ ඉතුරුයි. හැබැයි ඒ වෙදි ප්‍රතික්‍රියාව සම්පූර්ණ වෙලා ඉවර හින්දා ලවණෙකුත් ඉන්නේ යාගේ යාළුවා ලවණේ. හරි? මතකද NH3 සහ NH4Cl ඇති පද්ධතිය නැත්තම් නේද? ඇමීනියක් සහ ඊ ලවණය ඇති පද්ධතියක්. දුබල භස්ම ඊ ලවණය ඇති පද්ධතියක pH එක හොයද්දි හෙන්ඩර්සන් දාන්න පුළුවන්. හරිද? එතකොට දැන් මම ගණනාය පොඩක් මුලින්ම කියන මේ පොඩක් අමාරු හින්දා මේ කොටස මෙහෙමනේ සමගතා ලක්ෂයෙන් පසු කියන්නේ මොකද? අපි ඉස්සර තුන කොටසේ ඉවුවා සමගතා ලක්ෂයෙන් එන්න කොච්චර දුබල භස්ම පරිමාව කොහොමද කියලා. ඒකෙනුත් පස්සේ තව දැම්මොත් දුබල භස්ම 10ක්. ඒ 10 ඉතුරු වෙනවනේ. අන්න ඉතුරු වෙන ද්‍රාවණය දැන් ඉතුරුලා ඉන්න දුබල භස්ම ප්‍රමාණය මේ හිවි මවුල ගන්න. මවුල වෙන්නේ සාන්ද්‍රණය මේ දැන් මොකද පරිමාව කියන 25ක් තිබ්බා. තුන කොටසේ ඉවුවා සමගතා ලක්ෂයෙන් එන්න ප්‍රතික්‍රියාව අවසන් වෙන කොච්චරක් දුබල භස්ම මොකද? ඒකත් එකතු කරා 25ට. තව අමතක 10ක් තමයි ඒකත් එකතු කරා. අන්න මුළු පරිමාව. දැන් අපිට තියෙනවා ඉතුරු දුබල භස්මේ සාන්ද්‍රණය. මේකෙන් විතරක් ගන්න හදන්න බැරියේ. දැන් ද්‍රාවණයේ තියෙන්නේ දුබල භස්මයේ විතරද? මේ ද්‍රාවණයේ තියෙන දුබල භස්මයේ විතරක් නෙමෙයි. හරි? මේක තව මොකද්ද තියෙන්නේ? ලවණයක් තියෙනවා නේද? මතකද? දුබල භස්මයේ සහ එහි ලවණය දැන් හැදිලා මොකද? සමගත ලක්ෂයේ වෙලා ඉවරයි. දැන් ප්‍රතික්‍රියාව අවසන් කරගෙන මේ ලවණය දැන් ද්‍රාවණයේ ඉන්නවා. දුබල භස්මයේ සහ එහි ලවණය ඇතුළේ ද්‍රාවණයක pH එක ඉස්සෙල්ලා මොකද්ද සමීකරණය? හෙන්ඩර්සන් සමීකරණය දුබල භස්මයට දාන්න පුළුවන්. එහෙනම් ලවණය හොයන්න ඉස්සෙල්ලාම. හරිද? ලවණය හොයන්න ඔක්කොටම කලින් ලවණය සාන්ද්‍රණය. ඒක කොහොමද ගන්න? අනුපාතය ගත්තොත් එකට එකයි නේ. මේ භස්මේ එකයි නම් අම්ලෙත් ඕනේ එකයි ලවණෙත් එකයි. හරිද? කොච්චරක්ද අම්ලෙ තිබුණේ? මෙතන ගුණ කරාම දශමික වාරයක් 25 දින ගාම අනුදාට ආපු උත්තරේ අම්ලෙ වැලි දශමික කරලා 25 දින 10 ඒක කීයද? 2.5 වාරයක් 10 නේද අපේ අම්ලය ආවේ. 2.5 වාරයක් 10 තමයි අම්ලය ආවේ. භස්මෙත් ඕන කීයද? 2.5 වාරයක් 10 ප්‍රතික්‍රියාවේ භස්මෙත් ඕන. ලවණෙත් එනවා කීයද? 2.5 වාරයක් 10 නේද? ඒක ලියලා ගන්නවා යා. වාක්‍යයෙන් ලැබෙන ලවණේ ප්‍රමාණය කියලා වාක්‍යයක් ලියන්න. පැහැදිලිද? නේ? අම්ලෙ තිබ්බේ දශමික වාරයක් 25 දාන්නේ. එන්නේ 2.5 වාරයක් 13 නේ. එහෙනම් අම්ලෙ එක නම් මෙහා එක නම් එනවා 2.5 වාරයක් 2.5. ලවණෙත් ඒ ගන්නව නේද? එහෙනම් අපිට කෙලින් පුළුවන් නේද? සෑදෙන කියන්නේ සෑදී ඇති මේ වෙලෙදි හැදිලා තියෙනවා. BH+ Cl- කියන ලවණේ මවුල ගන්න හොයන්න. කීයද? 2.5 වාරයක් 10 තමයි. මේක සාන්ද්‍රණයක් කරන්නේ කොහොමද?
ඒ කියන්නේ BH Cl කියන ලවණය සාන්ද්‍රණය කරන්න පරිමාණය බෙදන්න ඕනේ නේ. පැහැදිලිද? ගන්න පුළුවන් BH Cl කියන ලවණය සාන්ද්‍රණයක් වන්නේ. දැන් BH කොටසේ සාන්ද්‍රණය කොහොමද? මේ මවුල ගාන බෙදන්න පරිමාව කීයද? පරිමාව කීයද? පරිමාව මේකමයි නේ. පරිමාව 25 ධන හරි ඉස්කොටු දැන් මොකද්ද? සමහර ලක්ෂයට අවශ්‍ය වෙච්ච ප්‍රශ්න පරිමාව ධන 10. පොදු පරිමාව හැමෝටම අයිතිනේ. මේක ගන්න ඩෙසිමීටර ගන්න 10න් බෙදන්න. ඒතකොට ගන්න දෙන්න බොරුවට මේව සුළු කරන්න ඕනේ නැහැ නේ. ඕනනම් පරිමාවට v කියලා සංකේතයක් කරන් යන්න පුළුවන් ඒක කැපිලා නෝ නේද? තේරෙනවද කියන්නේ? ඕනනම් මේ ඉස්කොටුව සංකේතයක් කරන් xy මොකද හිමාට එකම පරිමාවනේ. නැත්නම් මුළු පරිමාණු v කියලා වොලියුම් කියලා මොකද v1 v2 සංකේතයක් ගන්න පිළිගන්නවද? මේ දැන් දුබල වාෂ්පයෙන් වැඩිපුරත් එක්ක දාලා. ඒ වෙලාවේ ද්‍රාවණයේ පරිමාව කීයද? 25යි 3 කොටසේ බෑවෙච්ච පරිමාවයි අමතර 10යි. එකතුව නේද? දැන් මේ පරිමාව ඒ වෙලාවේ හැමෝටම අයිතිනේ. එතකොට ලවණේ සාන්ද්‍රණය හැදී ලවණේ මවුල ගන්න බෙදන්නේ මොකෙන්ද? ඔයාලා ලවණේ මවුල ගන්න බෙදන්නේ මුළු පරිමාවයි. දැන් පැහැදිලිද මුළු පරිමාව ගණනය කිරීමක් කරන්න ඕනේ නැහැ කියන්නේ. මොකද මුළු පරිමාව කැපිලා යනවා නේ. 25 ධන මෙතන ඒ අර 3 කොටසේ උත්තරේ ධන 10යි. මෙතන ඒ පරිමාවනේ. එතකොට මුළු පරිමාව අන්තිම සුළු කිරීමේදී කැපිලා යන ඉඳන් නිකම්ම ආදේශ කරන් කියලා යන්න පුළුවන්. ඔයා ඉස්කෝලුවක් දාන්න එපා. ඔයා 3 කොටසේ උත්තරේ ගත්ත ඉන්නේ එතනයි දන්න අපි ඉලක්කම මොකක්ද ඉලක්කමක් තියෙන ඉලක්කම දාගන්න විතරයි. ඉස්කෝලුවක් කියන්නේ එපා හරිද? නමුත් ඒ සුළු කිරීම අවශ්‍ය නැහැ. අන්තිමේ කවුරු දාන්න පුළුවන්. දැන් දුබල භාෂ්ම සහ ඉහිලව නැතිව pH එක ඉස්සරහ මොකෙන්ද? හෙන්ඩර්සන් නේ. දැන් හෙන්ඩර්සන් වල දුබල භාෂ්මයේ සහ ඉහිලවණේ නැතිව pH එක ඉස්සරීම. හෙන්ඩර්සන් සමීකරණය. හරිද? එතකොට වඩා හොඳයි අර අතන බැලන්ස් එක ලියන්න පුළුවන් නම් නේ. මොකද B කියන කෙනා දුබල භාෂ්මිකයි. එයාට පුළුවන් බ්‍රොන්ස්ටඩ් භාෂ්මයක් ජලයෙන් H+ අරගෙන නේ ලබා දෙන්න BH+ කියන අයනේ ජලයෙන් H+ කියම හයිඩ්‍රොක්සයිඩ්. ඕනනම් පුළුවන් මේකට Kb එක ලියලා හරිද? මේකට අවශ්‍ය නම් වල පුළුවන් Kb එක ලියලා කොහොමද Kb ලියලා දාන්න මොකද දන්නවද කියන්න බෑ ලකුණු 30ක් හරි එකට වෙන්නේ කියලා. හරි? Kb කියන්නේ කවුරු පැත්ත වම් පැත්තෙන් බෙදෙන එකනේ. ජලය ගන්න නැහැ මතෙන් ජලය වල ජලය සාන්ද්‍රණය එකක් දෙක ගන්න නැහැ. කලින් කියලා ඉන්නේ. හරි? අමුතුනේ පොඩ්ඩක් සංකේතයෙන් ආපු ඉඳනේ. එතකොට මෙයා ජලයෙන් H හදලා ගත්තාම BH මතනේ H+ හදලා නම් ප්ලස් එකක් න BH+ මෙතන ජලයෙන් H ගාම OH- හරිද? හැබැයි මේ ක්‍රමයට ගන්න හැදුවොත් අර ආරම්භක සාන්ද්‍රණ වෙනස් වෙන සාන්ද්‍රණ සමතුලිත සාන්ද්‍රණ කියලා හැදුවත් අර BH+ අයන කව කොහෙන්ද එන්නේ? BH+ Cl- ලවණේ නේ? BH+ කියන අයනේ BH+ Cl- කියන ලවණුත් එන්නේ. එතකොට ඊගානත් එකතු වෙන්න ඕනේ. එතකොට පොදු අයන කියලා ගණන් හැදුවේ. ඒ සිස්ටම් එකට ඒක අමාරුයි නේ. හෙන්ඩර්සන් සමීකරණය යන. හරිද? හෙන්ඩර්සන් කියන්නේ මේ පද්ධතියේ දුබල භාෂ්මයේ සහ ඉහිලවණේ ඇතුළේ pH එක හෙන්ඩර්සන් කියන්නේ. pH නෙමෙයි pOH නේ. දුබල අම්ලයනේ pH සමානයි pKa දාන log 10 පාදයේ අම්ල පිළිම ලවණේ කිව්වා අපි නේ. නම් භාෂ්මයේදී pH නෙමෙයි pOH. පස්සේ පුළුවන් pH එකෙන් pOH එකෙන් pH අනු කොහමද? ඒ pH දාන pH 14යි. pOH සමානයි pKb දාන log 10 පාදයේ උඩ මොකද්ද? ලවණේ කවුද? ලවණේ තමයි BH+ හරිද? BH+ Cl- කියලා තුනක් දාගන්න. වැදගත් වෙන්නේ මේ කොටස නේ. සංයුග්ම අම්ල භාෂ්ම යට B දුබල භාෂ්මය. හරිද? pOH සමානයි pKb දාන log 10 පාදය ලවණේ වේදිම භාෂ්මය. හරිද? B කිව්වේ දුබල භාෂ්මය. B තමයි දුබල භාෂ්මය. ලවණේ ගන්න අපි හොයාගෙන තියෙන්නේ. ලවණය අතර මේ ක්ලෝරයිඩ් කියලා ලියන්න අවශ්‍ය නැහැ. හරිද? මොකද මෙතන වැදගත් වෙන්නේ අර සංයුග්ම අම්ල භාෂ්මනේ. මෙහා සංයුග්මක භාෂ්මය මෙහා සංයුග්මක අම්ලය. එතකොට මේ BH+ ඒක කියලා නම් නැති. ඕනෑයි ප්‍රශ්න නැහැ වරදක් නැහැ. BH+ Cl- ලවණේ නේ. ෆුල් එක ලවණේ. BH+ Cl- උඩ ලවණේ යට භාෂ්මය. හරිද? දැන් ඔයාලා දන්නවද මේ පද දෙක? ඔයා BH+ Cl- නේ. ඔන්න Cl- දාගන්න. ඔයා BH+ Cl- ලවණේ සාන්ද්‍රණය හෙව්වනේ ඉස්සෙල්ලා. ඔයා B දුබල භාෂ්මයෙන් කොච්චරක් ඉතුරුද කියලා කිව්වා නේද? අර මුළු පරිමාව කැපිලා යනවා නේද අන්තිමට? දැක්කද වාසිය සුළු කරන්නේ නැතුව තියාගත්තේ මේ වගේ තැනද? පැහැදිලිද කියන එක? හරි? BH+ Cl- තමයි ලවණය. හරිද? ඒක ගත්ත අපි කලින් හෙව්වා. දුබල භාෂ්මයෙන් ඉතුරු ගන්නත් අපි හෙව්වා. දැන් ඉතින් මේවා ආදේශ කරලා PKB කොහොමද? KB එකෙන් PKB ගන්නකොට ගන්න ලියන්න හොඳේ.
PKB කියන්නේ -10 පාදයේ KB. එහෙනම් KB 10කට 5ක් නම් PKB 5යි. ඒතර PKB 5ක් වෙනවා. මේක දන්නවා මේක දන්නවා. අර POH ගන්න පුළුවන්. POH එකෙන් pH ගන්න කොහොමද? 25 C pH දාන POH 14යි. එහෙනම් POH එකෙන් pH ගන්න පුළුවන්. හරි? 5. ඉහත 4හි ද්‍රාවණය ස්වාරක්ෂක දොබුනේ ඇයි? අර කලිනුත් දාලා තිබ්බ ස්වාරක්ෂක කියලා. කලින් ස්වාරක්ෂක නැහැ නේ. ඇයි? ස්වාරක්ෂක වෙන්න නම් ආම්ලික ප්‍රභේදයක් මෙන්ම භාෂ්මික ප්‍රභේදයක්ද පැවතිය යුතුයි. එහෙනම් එකිනෙකේ සංයුක්ත ආම්ල භාෂ්ම පැවතිය යුතුයි. හරි? එතකොට දුබල භාෂ්මයක් එක්කනම් මොකක්ද තියෙනවනේ? දුබල භාෂ්මයේ ලාවණ්‍ය තියෙනවනේ. කලින් අවස්ථාවේ දාලා තිබ්බ ස්වාරක්ෂක. එතනදී නම් ස්වාරක්ෂක නැහැ. මෙතනදී ස්වාරක්ෂක හේතුව මොකක්ද කියන්න ඕනේ? මෙහි B නැවති දුබල භාෂ්මයක් BH+ Cl- නැවති එහි ලවණයක් එනම් දුබල භාෂ්මයක් එහි සංයුක්ත ආම්ලයක් යන ප්‍රභේද දෙකම අඩංගු බැරේ ස්වාරක්ෂක ද්‍රාවණයක් ඒකලට හදන්න පුළුවන් නේ. දැන් මේක ස්වාරක්ෂකයි. හරි? 6 අන pH ප්‍රස්ථාරය දල වශයෙන් අදින්න. හරි? මම කිව්වේ එන පුළුවන් කියලා pH ප්‍රස්ථාරය දල වශයෙන් අදින්න. දැන් මේ 2019 ට්‍රෙන්ඩ් එක. හරි? 2020 එකටත් මේ ප්‍රශ්න මේ මොඩල් එකට තමයි යන්නේ. කියන්නේ කෙටියෙන් කිව්වොත් ටිකක් හොඳ දැනුමක් ඕනේ. නිකන් යම් දැන් පප්පා ටිකක් වැඩිපුර පරිණාම බලන්නකෝ අපේ පෙරසල. ඒවා යන්තම් දෙන්න උත්තර ලියන්න පුළුවන්. නමුත් මේවා එහෙම නෙමෙයි. pH වක්‍ර අනුමාපන pH එක හොයන හැටි මුල් ටික ඔක්කොම කතන්දර ටික ඕනේ මේවා කරද්දි. රයිට්. මතක කරගන්න pH වක්‍ර අඳුන හැටි. pH වක්‍රයේදී ගත්තා මොකද pH එක කියලා මොකේද ගත්තේ? අනුමාපන ප්ලාස්කුවේ ඇති ද්‍රාවණයේ pH එකනේ. අනුමාපන ප්ලාස්කුවේ ඇති ද්‍රාවණයේ pH එක. හරිද? එතකොට කියලා තියෙනවනේ අනුමාපන ප්ලාස්කුවේ ඇති මිශ්‍රණයේ pH එක. හරිද? දුරාගේ කියන්න වරාන්දයි අනුමාපන ප්ලාස්කුවේ ඇති මිශ්‍රණයේ pH කියලා. මම කියන්නේ නිකන් pH කියලා මම කිව්වේ අනුමාපන ප්ලාස්කුවේ ඇති ද්‍රාවණයේ pH එක. හරි? ඊට පස්සේ මොකද ගන්න x අක්ෂයට බියුරේට්ුවෙන් දාන්නේ නැහැ. කවුද පිටුවෙන් දාන්නේ? B දුබල භාෂ්මේ පරිමාණ. හරිද? පැහැදිලි? එතකොට ආරම්භක pH එකේ කියන්න පුළුවන් උඩ ගණන් හදපු ඉඳන් මෙහෙමයි. ඉලක්කම් දාන්නේව දල වශයෙන් මාක් කරනවා. හරිද? ඒතර මම ආයෙ කියන්නම්. pH ප්‍රස්ථාරයක් කියන මම මුලින්ම ඔයාලට කියලා දෙන්නේ අම්ල භාෂ්ම අනුමාපනයකදී බියුරේට්ුවෙන් දාන කෙනා මත බියුරේට්ුවෙන් දාන කෙනා මත කොහොමද අනුමාපන ප්ලාස්කුවේදී ද්‍රාවණයේ pH එක වෙනස් වෙන්නේ. ඒතර මේ x අක්ෂ y අක්ෂයට ගත්තේ මොකද්ද? ඔගේ pH එක කියන්න පුළුවන් අනුමාපන ප්ලාස්කුවේදී ද්‍රාවණයේ pH එක. එතනම ගියාදලා ඇත්තේ. රයිට් කියන්න අනුමාපන ප්ලාස්කුවේදී ද්‍රාවණයේ ආරම්භ pH එක එකයි නේ මතකද? භාෂ්මේ දාන්න කලින් ආරම්භ pH එක එක ආවේ නේද? එකෙන් පටන් ගන්න. හරි දවසේ පරිමාණකට අඳින්න. මොකද ඊට පස්සේ යටින් පටන් ගත්තොත් උඩට එන්නේ නේ. මගේ තියරි දැන් මතක් කරන්නේ නැහැ. අති වෙන කියලා තියෙන pH චක්‍ර. හරිද? එතකොට එකෙන් පටන් ගන්න චුට්ට පH එකේ කොහොම වැඩි වෙගෙන ගිහලා මොකද වෙන්නේ? ඊට පස්සේ සමගතරශීලී මොකද වෙන්නේ? ෂණික pH වැඩිවීමක් වෙනවා. ගොඩාක් උසට යනවද? නෑ. ඇයි ගොඩාක් උසට යන්නේ නැත්තේ? හේතුව අම්ලය ඔක්කොම අවසන් වෙලා වැඩිපුර දුබල භාෂ්ම බිඳුවක් වැටුණු ගමන් ද්‍රාවණයේ දුබල භාෂ්මය වෙන්නේ. දුබල භාෂ්මය තමයි ද්‍රාවණයේ ඉතුරු වෙන්නේ. එතකොට ඒ කියන්නේ pH එකේ ගොඩාක් වැඩි වෙන්නේ නැහැ. ටිකක් වැඩි කරනවා දින්නේ කියන ගොඩාක් උසට යන්න එපාමයි. ඊට පස්සේ අමතරවත් භාෂ්ම දානවනේ නේ. තව තවත් අමතරවත් භාෂ්ම 10ක් දැම්මා කියනවනේ. එතකොට තව ටික ටික pH එක වැඩි වෙනවා. ඔන්න ඔගේ ප්‍රශ්න කරනවා දිනවා. පැහැදිලිද? ඒත් මේ සමතදාලක්ෂයේ pH එකේ දල වශයෙන් ලකුණු කරනවා. දල වශයෙන් ගන්න කරන්න ඕනේ නැහැ කියන. එතකොට මොකද වෙන්නේ? එකෙන් පටන් ගත්තා සමතදාලක්ෂය කියන්නේ මොකද්ද? මේ C-ත්‍ර P මේක ගොඩක් උසට ගන්න නැත්තේ ඇයි? HCl පොඩ්ඩක් අර කියන දාකාල ද්‍රාවණයේ pH එකේ ගොඩක් අඩුයි. මොකද මාධ්‍ය ආම්ලයි. අන්තිම HCl ටිකක් ඉවර වෙලා වැඩිපුර දුබල භාෂ්ම බිඳුවක් ගන්න ගමන් ද්‍රාවණයේ දුබල භාෂ්ම වෙනවා. මේ pH එකේ 7 පනිනවා. හැබැයි ගොඩාක් වැඩි වෙන්නේ නැහැ. pH එකේ 11 12 ලොකු 10ක් 11 12 ලොකු ගානකට යන්නේ නැහැ. මොකද මේ දුබල භාෂ්මයක් දාලා තියෙනවා. හරිද? ඒතර මෙන්න මේ දතරිකම ලවුඩ් කරන්න. මෙතන මාක් කරේනවනේ මොකද්ද? බියුරේට් පාඩාංගේ අර මම ඉස්සරහට දැම්මේ. ඒ කියන්නේ සමකතා ලක්ෂයට ලැබෙන්න කොච්චරක් දුබල භාෂ්මේ තුන කොටසක් අපි එන්නේ. දුබල භාෂ්මෙන් කොච්චරක් එන්න ඕනද කියලා පරිමාව. අනේ දුබල භාෂ්මෙන් එන්න ඕන පරිමාව මෙතන මාක් වෙනෝනේ. සමකතා ලක්ෂයට අවශ්‍ය B භාෂ්මේ පරිමාව. හරිද? ඊට පස්සේ වැඩිපුරක් ගානක් දැම්මනේ. ඔන්න වැඩිපුර දාපු ගානක් 10ක් දැම්මම මෙතන pH එක විතර මෙතන මාක් කරන්න පුළුවන්. හරිද? හැබැයි සමකතා ලක්ෂය දාශයෙන් එකක් මාක් කරන්න හොඳයි නේ. බියුරේට් පාඩාංගේ මාක් කරන්න. ඊට පස්සේ අර අමතරව ඝන සෙන්ටිමීටර් 10ක් දැම්ම කියලා කිව්වා නේද මේ අමතරව ඝන සෙන්ටිමීටර් 10ක් 4 කොටස ඇවිත් දැම්මට පස්සේ pH එක කියලා අපි හොයන්න අපට ආවේ. අන්න ඒ ආපු උත්තරේ මෙතන ඕනනම් මම 10ක් අමතරව දාන්න. ඒතර මේකට තව 10ක් එකතු කරන්න. ඉතින් මෙතන ආවේ 18ක් කියලා යනවා. මෙතන 28ක්. අන්න ඒ විදිහට. ඒ කියන්නේ අමතරව දාපු නම් මෙතන දාලා එතනදී pH එක කියලා තෝරන මාක් කරන්න පුළුවන්. සමගතා ලක්ෂයේදී pH එකේ දල වශයෙන් මාක් කරනවා කියලා පැහැදිලිව කියපින්දා. හරිද? මතකද? මෙන්න මේ සීඝ්‍ර වෙනස් වීම. හරිද? මැද තමයි සමගතා ලක්ෂය පිටන්නේ. එතකොට සමගතා ලක්ෂය මේකදී ආම්ලිකද භාෂ්මිකද උදාසීනද මතකද? අම්ලේ ප්‍රබලයි භාෂ්මයේ දුබලයි ලැබෙන ලාවණය මොනවා වේද?
ප්‍රබල කෙනාගේ ලක්ෂණ පිළිම එක කෙටි ක්‍රමයක්. ඒ කෙටි ක්‍රමේ හැමතැනටම හරියන්නේ නැහැ. හොඳේ. ඒක හැමතැනටම දාන්න යන්න එපා. ඒක නිකන් සරල ක්‍රමයක්. දෙන්නගේ කෙනෙක් ප්‍රබල නම් ප්‍රබල කෙනාගේ ලක්ෂණ ලවණේ පිටනවා කියන එක. හරිද? එතකොට මේ HCl ප්‍රබල අම්ලයක් B දුබල භස්මයක් අනුමාපනය ලැබෙන BH+Cl+ ලවණය දුබල ආම්ලිකයි. එහෙනම් සමගත ලක්ෂණ pH එකේ මොකක් වෙන්න ඕනද මෙතන? 7ට අඩු වෙන්න ඕනේ මේ pH එකේ. වෙන සමගත ලක්ෂණ. හරි? සමගත ලක්ෂණයේ මේ pH එකය කියලා මාක් කරන්න. ඒක මොකක් වෙන්න ඕනද? 7ට අඩු වෙන්න ඕනේ. මම 7 මාක් කරන්නේ මීට ඉහළින්. මීට ඉහළින් යම් කිසි මට්ටමක ඔයා 7 කියන එක මාක් කරන්න. විතරම ඕනේ නැහැ. කොතනද කියන්නේ කොහොමද ගමන්නේ ඔයා 7 මාක් කරන්න මෙන්න මේ සමගත ලක්ෂණ කියන ලේබල් එක උඩින්. ඇයි? 25 සිද්ධි උදාසීන නම් 7යිනේ. එතන මේක භාෂ්මයේ දුබලයි ආම්ල ප්‍රබල නම් ලවණය මොනවද? කලින් කියද්දී ඉතින් ලවණේ දුබල ආම්ලිකයි. දුබල ආම්ලික ලවණයේ pH එකේ 4ට වඩා පොඩ්ඩක් අඩුයි. 5ක් වගේ 4ට වඩා චුට්ටක් අඩුයි. එතකොට 4ට අඩුවෙන් මාක් කරන්න වෙනවා ඔයාට මේ සමගත ලක්ෂණ කියන මේ සීග්‍රේඩ් විචලනයේ මැද. හරිද? ඊට පස්සේ ඕනනම් පුළුවන් නම් අමතර 10ක් තව දැන් මට පස්සේ pH එක කීයක් දාගෙන ඒකත් උන මේ පැත්තේ මාක් කරන්න. නෝ විදිහට pH ප්‍රස්තරන් තිබුණා. ඇයි අපි ඉලක්ක මාක් කරේ? අපිට කියපු හින්දා. මොකද අපිට කිව්වා එකතු කරන ලබන සමගත ලක්ෂයේ සමගත ලක්ෂයේ pH එකේ ආසන්න වශයෙන් ලකුණු ගන්න කියලා කියන අනිවාර්යයෙන්ම මේ 4 අඩුවේ කියන සමගත ලක්ෂය මාක් කරනවා. අනිත් ඒවා ඉතින් වඩා හොඳයි මේක ආරම්භක pH එකේ කොච්චරක් ගිරුට්ටුවෙන් දානවද සමගත ලක්ෂයේදී අමතරව දාපු ගාන එතනදී pH එකේ පොඩ්ඩක් ඒක දැන් හොයපු හින්දානේ ගාන හොයපු හින්දා ඒගොල්ලෝ බලාපොරොත්තු වෙනවා ඇති ඒ දත්තත් මාක් කරන්න කියලා. හරියම හොඳ සාරාංශයක් ආව මේ ප්‍රශ්නේ. ඊළඟට අලුත් පාඩම් මාලාවක් යන්නේ ඊගා වීඩියෝ එකේ ඉඳන් ඒවැනි හමු වැඩ ටික මෙහෙම කරගෙන යන්න බලමු. පන්ති ණයට කියන්න තියෙන්නේ පන්ති ණයට විශේෂයෙන් දෙන දේවල් ටික කොහොමද සතියක් හරි පන්ති කරන්න ලැබුණොත් විභාගයට යන්න කලින්. එහෙම මම හිතන්නේ එහෙම කරයි කියලා පන්ති මුකුත් කරන්න බැරි කරලා විභාගයක් තියයි කියලා. උසස් පෙළ විභාගයට යන්න කලින් මේ පන්ති මාසයක් හරි සති දෙකක් හරි කොහොමද පටන් ගත්ත ගමන් මේ අනුමාන ප්‍රශ්න උත්තර ඒ දෙන්න ඕන නෝට් ටික ඒ හැමදේම දෙනවා. ඒවා YouTube එකේ දැම්මේ නැහැ. එතකොට මේ YouTube එකේ ගාපින් නැත්නම් පිට ළමයින්ටත් කිසියම් සහනයක් මේ උදව්වක් වුණා. ඒක අපි මුකුත් කොහොම වෙන්න හොඳ නැහැ. මේ කවුරු හරි උදව්වක් එකකින් ගත්තේ ඕගොල්ලෝ ගැන විශේෂයෙන් බලන්න එකයි කියන්නේ පන්ති නෑ ගැන විශේෂයෙන් බලන්න. හරි? එන ඊගා වීඩියෝ එකේදී හම්බෙමු.